සිව්හෙළය රකින අභීත ගොවි පරපුරෙහි පාරම්පරික උරුමයන් මතු පරපුරට දායාද කිරීම පිණිස කෙත බත හඳුනන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දාදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු රන්දියවර රන්දාදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු. අද අපි රන්දියවරේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදනය සහ ස්වභාවික පලිබෝධ මේ මාතෘකාව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මිරිස් සම්බන්ධයෙන් ගත්තහම අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. මිරිස් නිෂ්පාදනය කොහොමද ලංකාවේ මොන වගේ ප්‍රබල ප්‍රවණතාවයක්ද තියෙන්නේ? ඒ වගේම බීජ නිෂ්පාදනය සම්බන්ධයෙන් කොයි වගේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ? ඒක ප්‍රායෝගික තලයට ගියපුවම අපේ ගොවි මහත්තුරු මේ වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශයන් එක්ක කොහොමද කටයුතු කරන්නේ? ඒවා වාණිජ වගාවක් බවට පත් කරගෙන තියෙනවද? මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන්ද? ඒ වගේම ඒ අවශ්‍යතාවය අනෙකුත් ගොවීන්ට කොහොමද Tamanගේ මිරිස් නිෂ්පාදන අස්වැන්න සඳහා බලපාන්නේ? මේ කියන කාරණා සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්කමක් තිබේවි. ඒ වගේම දැන් කෘෂි රසායන පොහොර තහනමට ලක් කරලා තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට. ඒ නිසා කාබනික පොහොර සහ ස්වභාවික පලිබෝධ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන නිසා අද ස්වභාවික පලිබෝධ සම්බන්ධයෙන්ුත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හා සම්බන්ධයෙන් තමයි අද රන්දියවර තුර අපි මේ සාකච්ඡාව ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉපලෝගම කෘෂිකර්ම උපදේශක CSB රාජකරුණ මහත්මයාටත් ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආණ්ඩියාගල කෘෂිකර්ම උපදේශක EJM උපතිස්ස ඒකනායක මහත්මයාටත් මේ ප්‍රායෝගික තත්වයන් පිළිබඳව මහා පොළොවේ ගොවි මහත්තයෙක් විදියට දෙමුහුම් බීජ නිෂ්පාදනය කරලා අද වෙනකොට ඒක වාණිජ විදිහට පවත්වාගෙන යන සාර්ථකත්වයට පත් වුණු ගොවි මහත්තයෙකුට අපි ආරාධනා කරන අද දවසේදී මේ පිළිබඳව කතා කරන්න KW විජේසිරි ප්‍රනාන්දු මහත්මයාට ආරාධනා කරා. තිදරම සුබදෑසනක් කියලා අපි පිළිගන්නවා. මම කැමති අද රාජකරුණ මහත්මයාගෙන් මේ කතාව ආරම්භ කරන්න. දැන් මිරිස් ගත්තාම ලංකාවේ ගොඩක් අය මේ වෙනකොට සමහර වෙලාවට ගොවීන් විදියට බීජ නිෂ්පාදනයේ පැත්තකින් තිබ්බත් මිරිස් නිෂ්පාදකින් විදිහට නැත්නම් බීජ වගා කරන ගොවි මහත්තුරු විදිහට ඕනතරම් හඳුනා ගන්නට පුළුවන්. මම කැමති මේ දෙමුහුන් බීජ නිෂ්පාදනයට එන්නට පෙර පොදුවේ අද කතාබහට ආරම්භයක් විදිහට රාජකරුණ මහත්මයා මේ මිරිස් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් ගත්තාම කොහොමද ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් අපේ රටේ වර්තමාන තත්ත්වය ගැන? ඔව් ඇත්තටම කිව්වොත් එහෙම මිරිස් කියන භෝගය රටේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒත් එක්කම ලොකු ඉල්ලුමක් තියෙන හොඳ භෝගයක්. වාණිජ භෝගයක් විදිහට මේ මිරිස් වගා කරනවා. ඒත් එක්කම මිරිස් ගත්තාම අපි කැප්සිකම් ඇනම් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඒත් එක්කම සොලනේසී කුලයේ භෝගයක්. අපි කතා බහට යමු. ඊට පෙර මට පුංචි අවස්ථාවක් දෙන්න. ඒ ආරම්භයක් ගත්තත් එක්කම මේ මම කැමති මේ අපේ ප්‍රනාන්දු මහත්මයාගේ අවස්ථාව වෙන් කරවා ගන්න. දැන් අපි ඔබතුමාගේ ගොවි මහත්තයෙක් විදිහට මේ මුලින්ම මිරිස් බීජ නිෂ්පාදනයට දාවේ නැත්නම් වෙනත් නිෂ්පාදන ක්‍රියාවලියක හිටපු කෙනෙක්ද? කොහොමද ඔබතුමාගේ මේ ගොවිතැනේ ආරම්භයේ කොයි විදිහටද පටන් ගන්නේ? ඔව් මම ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 30ක් පමණ සේවය කරලා මම විශ්‍රාම ඇවිල්ලා ඉන්නකොට තමයි මම මේ ගොවිතැනට අවතීර්ණ වුණේ. ඉතින් යුද්ධේ ඉතාමත් අත්බිසුණු කාල පරිච්ඡේදයක රාජකාරී නිමා කරලා විශ්‍රාම ඇවිල්ලා වසර 2ක් විතර ඉන්න අතරදී තමයි මට මේ බීජ නිෂ්පාදනය කරන්න මම අවතීර්ණ වුණේ.
හරි. දැන් ඒ අවතීර්ණ වීමත් එක්ක මේ හිතුවද මෙහෙම සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් වෙයි කියලා? නෑ ඇත්තෙම හිතුවේ නෑ. මොකද මම මුලින්ම මට අපේ හිටපු කලාප අධ්‍යක්ෂ ගෙවලකට හිටිය අන්ඩර් වෙල්ගම් මැතිතුමා අධ්‍යක්ෂ හිටියේ. එතුමා මට මේක මුලින්ම මගේ අදහස දැම්මා ඔළුවට. මෙහෙමයි අයියේ මම මේ බිරිස් බීජ කරමු. අපි මෙතෙක් කල් අපි පිටරටින් ආනයනය කරන බීජ තමයි අපිට මේ ලංකාවට ලැබුණේ. ලොකු වියදමක් දරන්න ඕනේ. ඉතින් ඊට වඩා හොඳයි අපේ මේ ලංකාවේ මේවා නිෂ්පාදනය කරනවා. දැන්ට මහලු පල්ලමේ ක්ෂේත්‍ර භෝගහ පරිශන විද්‍යාඥයේ එතන ඉන්නවා මේ ප්‍රධාන කුසි විද්‍යාඥ කමල් කන්නංකර මැතිතුමා. එතුමා තමයි මේ බීජ මුලින්ම මේ ලංකාවේ හොයාගත්තේ. ඉතින් එතුමා මේ හොයාගත්තේ බීජ අපි මේක මෙයා කරමු ප්‍රසිද්ධ කරමු. ඒ හින්දා අයියා මේක මුලින්ම පටන් ගන්න කිව්වා. ඊට පස්සේ මම එතුමාට කිව්වා මේක මට කරන්න බැරි වෙයි මොකද ලොකු ආර්ථික වේදමක් දරන්න වෙනවා කියලා. නෑ ඒකට බහින්න එපා. අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය අරගෙන මම ලබා දෙන්නම් කියලා. ඊට පස්සේ මම ඒකට යොමු වුණා. ඒකල මට අනුග්‍රහය ලැබුණා පළාත් කුෂිකර්ම අධ්‍යක්ෂතුමියගෙන් ලැබුණා මට 10%ක දායකත්වය. එතින් ඉඳලා මම මේ බීජ නිෂ්පාදනයට අවතීර්ණ වුණේ. ඒ කියන්නේ මේ මූලික එහෙම අවබෝධයක් තිබුණේ නෑ මුලින් මේ කියන්නේ මේක අධ්‍යයනය කිරීමක් තිබෙන්නේ නෑ අර තියෙන විශ්වාසයෙන් තමයි ඔබතුමා පටන් ගත්තේ. ඔව් ඇත්තම මේ විශ්වාසයෙන් තමයි පටන් ගත්තේ. ඒ විශ්වාසයෙන් පටන් අරගෙන මම වැඩමුළුවකට සහභාගී වුණා කමල් කන්නංකර මැතිතුමාගේ. එතුමාගේ එක්දුන වැඩමුළුවකට සහභාගී වුණාට පස්සේ මට මේකේ ආසාවක් ඇති වුණා කරන්න. ඊට පස්සේ මම පළවෙනි වතාවට ඒකේ පළවෙනි මුරේ මේ කියන්නේ පළවෙනි කන්නෙම මම ඒකේ සම්පූර්ණ වියදමත් අරගෙන මම ලොකු ආදායමක් ලබා ගත්තා. ඊට පස්සේ මට ආස හිතුණා එතනින් එහාට මම දැන් මේ වෙනකොට මම හරිතාගාර වර්ගාඩි 4000ක් විතර 1000 දෙකකුත් 2000කුත් මං ගහලා දැන් මේක කරගෙන යනවා. වාණිජව පවත්වාගෙන යනවා. වාණිජව පවත්වාගෙන යනවා. අපි කතා කරමු මේ ගැන. මම කැමතියි දැන් රාජකරණ මහත්තයා දැන් අර අපි විභවය පිළිබඳව මම මුලින් විමසන්න උත්සාහ කළේ දැන් ලංකාවේ කොයි විදිහටද මේ මිරිස් සම්බන්ධයෙන් තියෙන කියලා පැහැදිලි කිරීමට යමු අපි. ඔව් ඇත්තටම ගත්තාම වියලි මිරිස් නිෂ්පාදනය ගත්තාම කිලෝග්‍රෑම් මෙට්‍රික් ටන් 50000ක වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ලංකාවේ වාර්ෂිකව. ඒත් එක්කම වාර්ෂික ඒක පුද්ගල අවශ්‍යතාවය එක් අයෙකුගේ කිලෝග්‍රෑම් 2.1ක් 2.3ක් වගේ ප්‍රමාණයක් පරිභෝජනය කරනවා අපේ සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙක්. ඉතින් මේත් එක්ක වියලි මිරිස් ගත්තාම ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම අමු මිරිස් විදිහටත් වැඩි ප්‍රමාණයක් වැඩි ප්‍රවණතාවයක් ලංකාව තුළ තියෙනවා මිරිස් අවශ්‍යතාවය. එතකොට දැන් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ලංකාවේ නිෂ්පාදනයන් ප්‍රමාණවත් වෙනවද නැත්නම් කොහොමද ඊට වඩා වැඩි අවශ්‍යතාවයක් වැඩි ප්‍රමාණයක මේ පරිභෝජනයේ සඳහා අවශ්‍ය ප්‍රමාණය දිහා බැලුවොත් එimhe කොයි විදියටද අපිට ඒක හඳුනා ගන්න පුළුවන් වෙන රාජකරණ මත? ඔව් අමු මිරිස් ගත්තාම ඇත්තටම ලොකු ප්‍රමාණයක් අපේ දේශීය නිෂ්පාදනය කරන ප්‍රමාණයෙන් අවශ්‍ය තරම් සම්පූර්ණ කරගන්න පුළුවන්. නමුත් වියලි මිරිස් අවශ්‍යතාවය තමයි අපට ගැටලුවක් විදිහට තියෙන එක 90ක් 95ක්ම පිටරටින් තමයි ගෙන්නන්නේ. ඉතින් මේ තුල තමයි අපි ඇත්තටම මේ මිරිස් බීජ නිෂ්පාදන වැඩසටහනත් ක්‍රියාත්මක වුණේ. මොකද මේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩසටහනක් උඩ ගත්තාම අර පිටරටින් භෝග වර්ග 16ක් ගෙන්නන්න නැති කම නිසා අපේ දේශීය අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න යම් තාක් දුරට හරි කෙසේ හෝ ඒ අභියෝගය ජය ගන්න තමයි අපි මේ වැරවියම් මේ වැඩසටහන් අතරම කරන්නේ. දැන් රාජකරණ මහත්තයා දැන් මේ ලංකාවේ දැන් ගොවි මහත්තුරු විදියට මිරිස් වගා කරපුවාම මේගොල්ලන් වැඩියම කැමති මේ හමු මිරිස් වගේ නිෂ්පාදනයක් කරා යන්න නැත්නම් වියලි මිරිස් දක්වා යන්න කැමතිද? කොහොමද මේ ප්‍රවණතාවය ගොවි මහත්තුරුගේ තියෙන්නේ? ඇත්තටම අපේ බොහෝ ගොවි මහත්තුරු කැමති අමු මිරිස් විදිහට තමයි නිෂ්පාදනය කරන්න. අපි පෙර අතීතයේ ගත්තාම ඇත්තටම අමු මිරිස් ලොකු ප්‍රමාණයක් ඒ කට්ටිය නිෂ්පාදනය කරාට ඒ කට්ටිය හුඟක් වියලි මිරිස් වලට තමයි ගියේ. නමුත් සාමාන්‍යයෙන් ගත්තාම කිලෝග්‍රෑම් හොඳ ඉදුණු මිරිස් කිලෝග්‍රෑම් 5ක් 6ක වගේ ප්‍රමාණයක් වේලලා හොඳින් වේලලා තමයි
වියලි මිරිස් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න හැකියාව තියෙන. ඉතින් අර ඒ නිසා ගොවි මහත්තුරු හුඟක් වෙලාවට නැඹුරු වෙලා තියෙනවා මේ අඩු කාලයක් තුළ. මොකද සමහර වෙලාවට දේශීය විලඳ පොලේ අමු මිරිස් සඳහාත් හොඳ මිලක් තියෙනවා. කොට ඒ තුල තමයි ගොවි මහත්තුරු අමු මිරිස් නිෂ්පාදනයට සඳහා දායක වෙන්නේ. අර වියලි මිරිස් කරනකොට ඇත්තටම කිලෝ 5ක 6ක ප්‍රමාණයක් වේලන්න ඕන. ඒ වගේ කම්කරු ඒ නඩත්තු කුලියත් එක ගත්තාම ලොකු ඇත්තටම පිරිවැයක් මේ සඳහා දරන්න වෙලා තියෙන මේක එක් ගැටලුවක් විදිහටත් අපට තියෙනවා. උපතිස්ස මහත්තයා දැන් ස්වභාවික පලිබෝධ කියපුවාම අපිට පාරම්පරිකව අපේ ගොවි මහත්තුරු මේක පාවිච්චි කරපු දෙයක්. හැබැයි වර්තමාන වෙනකොට දැන් මේ අවශ්‍යතාවය සහ මේ සඳහා යොමු වෙමින් පවතින කාලයක්. කොහොමද මේ පැහැදිලි කිරීම අපිට කරන්න පුළුවන්? සියලු දෙනාටම සුබ උදෑසනක්. ඇත්තටම ස්වභාවික පලිබෝධනාශක ගැන කෙටි පැහැදිලි කිරීමකට ප්‍රථම මම තව මේ ගැන පැහැදිලි කිරීම් කීපයක් කරන්න සිදු වෙනවා. එයින් පළවෙනියෙන්ම මම පැහැදිලි කිරීමක් කරන්නම් පලිබෝධකයෙක් කියන්නේ කවුද කියන එක. පලිබෝධකයෙක් කියන්නේ යම්කිසි වගාවකට හානි කරන කෘමීන් ඇතුළු වෙනස් සතුන්. මෙහිදී අපිට අපි වගා කරන ශේෂ්ත්‍රය ගත්තහම මේ ශේෂ්ත්‍රයේ සිටින ගොළුබෙල්ලන්, මීයන්, සමහර අවස්ථාවල දඬුලේනන්, සමහර අවස්ථාවල මොනරුන්, රිලවුන්, වඳුරන්, ගවයින්, ඒ වගේ අලියන් උනත් පලිබෝධකයින් විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි වගා කරන එළවලු කොටුවක් වෙන්න පුළුවන්, වී වගාවක් වෙන්න පුළුවන්. මේ සියලුම වගාවන් වලට යම් හානිදායක මට්ටමට පලිබෝධකයින් හානි කරනවා නම් ඔවුන් පලිබෝධකයින් ලෙස තමයි අපි අර්ථ දැක්වීම සිදු කරන්නේ. යම්කිසි ගොවි මහත්මයෙක් තමන්ගේ ශේෂ්ත්‍රයට පලිබෝධනාශක යොදනවාද කියන එක තීරණය කරන්න යම්කිසි නිර්ණායක කීපයක් තියෙනවා. ඒක අපේ ගොවි මහතුරු ගොඩාක් දුරට දන්නේ. මං උදාහරණයකට ගන්නම් වී වගාවක්. සාමාන්‍යයෙන් අපි වී වගා කරන ගොවි මහත්මයෙක් ශේෂ්ත්‍රයට යනවා උදැල්ලක් කරේ තියාගෙන. මේ ගොවි මහත්මයා යන්නේ වතුර හරවන්න. නමුත් මේ ගොවි මහත්මයාගේ අරමුණ විය යුත්තේ වතුර හැරවීමම පමණක් නෙවෙයි. ඒ කියන්නේ තමන් වගා කරන වී වගාව ගත්තහම මේ වී වගාවට පලිබෝධකයින් පැමිණෙන්නේ වී වපුරලා සති 2. එතකොට මේ ගොවි මහත්මයා එතන ඉඳලම අවධානයෙන් ඉන්න ඕනේ පලිබෝධකයින් එනවද කියලා. මේ සඳහා දැනට අපේ ගොවි මහතුන් සුළු වශයෙන් තමයි ඇහැ මට්ටමින් තමයි මේවා බලලා නිර්ණය කරන්නේ. නමුත් වතුර හැරවීම පමණක් නොව මේ අපි වගා කරන වී වගාවක් වෙන්න පුළුවන්, වෙනත් ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්, එළවලු පළතුරු ඕනෑම ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්. මම වී වගාවක් උදාහරණයට ගත්තාම මේ වී වගාවේ අපිට පුළුවන් වර්ග මීටර් 1.1 කොටුවක්. ඒ කියන්නේ ලී 4ක් ලකුණු කරලා ලී 4කින් ලකුණු කරලා මේ කොටුවේ ඉන්න අපිට හිතකර ජීවීන්. ඒ කියන්නේ වගාවන්ට හිතකර ජීවීන් සහ අහිතකර ජීවීන් සතියෙන් 2කින් ගණන් කරලා අපිට යම්කිසි නිරීක්ෂණ මට්ටමකට ළඟා කරගන්න පුළුවන්. මෙහිදී අපිට හිතකර ජීවීන් හැටියට අපිට භාවිතා කරන්න පුළුවන් මකුළු විශේෂ භාවිතා කරන්න පුළුවන්. ඉබිකුරුමිනි විශේෂ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බත් කූරන්, ඒ වගේම කුරුල්ලන් පවා පැමිණෙනවා. ඒ කුරුල්ලන්, ඒ වගේම තවත් අපිට හිතකර ඉබිකුරුමිනි වර්ග විශේෂ වර්ග ගොඩාක් ඉන්නවා. මේ විශේෂ කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා අපිට ලකුණු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට අහිතකර ජීවීන්, ඒ කියන්නේ කීඩෑවන්, පුරුප්පණුවන්, කොළහකුලන දළඹු වගේ සලඹයන්, මේ වගේ අහිතකර ජීවීන් ඉන්න ප්‍රමාණය අපිට ලකුණු කරගන්න පුළුවන්. එතකොට පළවෙනි සති 2 ඉඳලා පටන් ගත්තාම අපිට මේ ගොවි මහත්මයාට කියන්න පුළුවන් එක කොළහකුලන දළඹුවගේ සලඹයෙක් දකිනවා. දකිනකොට මෙයාට යම්කිසි ඉංගියක් කියන අපේ ස්වභාවික පලිබෝධ පාලන ක්‍රමයක්.
පහන් උගුලක් දල්වන්න පුළුවන්. පුරුප්පණුවාගේ සලඹේක් දැකපුවාම මුලින්ම සති දෙකෙන් තුනෙන් පහන් උගුලක් දල්වන්න පුළුවන්. ඒ වගේම අපේ කීඩය හානිය තියෙනවා නම් කීඩයව වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් පළවෙනි කාලේ කීඩයව එක ගහක පහට වැඩි නම් අනිවාර්යයෙන්ම හානිකර මට්ටම. එතකොට එක ගහක දෙන්නේ 3 දෙනෙක් ඉන්නකොට අපිට මකුළු විශේෂ වැඩියෙන් ඉන්නවා නම් මකුළුන්ට වාසස්ථාන සපයන්න පුළුවන්. පණුවෙක් දෙන්නෙක් ඉන්නවා නම් අපිට පුළුවන් පොල්ලෙල්ලක් හිටවන්නේ ඒ ළඟ කෝටුවක් හිටවලා ඒකට පොල්ලෙල්ලක් හිටවන්න. එතකොට ඒ ළඟින් යන කොකෙක් මයිනෙක් පණුවන ආහාරයට ගන්න. සතෙක් එතෙන්ට ඇවිල්ලා ඒ සත්තු ආහාරයට ගන්න පුළුවන්. අපේ ගොවි මහත්තුරු බලන්නේ මේක නෙවෙයි අනිවාර්යෙන්ම එක පණුවෙක් දැකපු ගමන් රසායනික පලිබෝධනාශක තමයි යොදන්නේ. එතකොට අපේ හිතකර ජීවිනුත් විනාශ වෙනවා, අහිතකර ජීවිනුත් විනාශ වෙනවා. මේ නිසා අනිවාර්යෙන්ම වගාවට හානිකර මට්ටම කියන්නේ අපේ පලිබෝධකීන් සහ හිතකර ජීවින් සම මට්ටමට වඩා වැඩි වුණොත් තමයි වගාවට හානි වෙන්නේ. ඊයේ සම මට්ටමින් හෝ ඊට අඩුවෙන් තිබුණොත් එහෙම අපිට පලිබෝධනාශක යෙදීම අවශ්‍ය වෙන්නේ. ස්වභාවික ක්‍රම මගින් අපිට පාලනය කරන්න පුළුවන්. මම පැහැදිලි කිරීමක් කරන්නම් ස්වභාවික පලිබෝධනාශකයක් කියන්නේ මොකක්ද කියන එක. ස්වභාවික පලිබෝධනාශකයක් කියන්නේ ශාක හෝ සත්ත්ව කොටස්. ඒ කියන්නේ අවට පරිසරයේ තියෙන ශාක හෝ රසායනික ගුණයෙන්, ඒ කියන්නේ කුමිනාශක ගුණයෙන් යුත් ශාක සහ සත්ත්ව කොටස් උපයෝගී කරගෙන අපේ ශේත්‍රයන්හි වගාවන්ට වැළඳෙන පලිබෝධ පාලනය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රම තමයි ස්වභාවික පලිබෝධනාශක කියන්නේ. මෙහිදී ශාක කොටස් හැටියට අපිට භාවිතා කරන්න පුළුවන් ශාකවල කඳන් භාවිතා කරන්න පුළුවන්, පොතු භාවිතා කරන්න පුළුවන්, මුල් භාවිතා කරන්න පුළුවන්, මල් භාවිතා කරන්න පුළුවන්, බීජ භාවිතා කරන්න පුළුවන්, දහයිය වගේ වල දහයිය පොතු භාවිතා කරන්න පුළුවන්, දහයිය අලු භාවිතා කරන්න පුළුවන්. මේ වගේ තවත් දේවල් බොහෝ තියෙනවා. ඒත් එක්කම අපිට ගන්න පුළුවන් සත්ත්ව කොටස් හැටියට ගොම ගන්න පුළුවන්, ගවයාගේ ගව මූත්‍රා ගන්න පුළුවන්. ඒ වගේම වෙනස් සතුන්ගේ එළුවන් වැනි සතුන්ගේ මල පහ ගන්න පුළුවන්. ඒ වගේම ගවයින්ගේ අං, ඒ වගේම මැරුණු ගවයන්ගේ හිස් ඉස්සර කාලේ අපේ ගොවි මහත්තුරු භාවිතා කරලා තියෙනවා සතුන් පළවා හැරීම වගේ ක්‍රමවලට. මේ ක්‍රම සියල්ලම අනුගමනය කිරීමෙන් අපිට ආර්ථික හානිදායක මට්ටමට ළඟාවීමට පෙර අපිට පලිබෝධකින් පාලනය කර ගැනීම ඉතාමත්ම ගොවි මහත්මා කල්පනාකාරීව සිටියොත් ඉතාමත්ම පහසුවෙන්ම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපේ ගොවි මහත්තුරු කරන්නේ ආර්ථික හානිදාය මට්ටමට කලින් එක පණුවෙක්, එක පැලමැක්කෙක්, එක කීඩෑවෙක් දකිනකොට අධික විස සහිත රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා මේ පලිබෝධකයින් සහ කුමීන් පාලනය කිරීමට යොදා ගන්නවා. ඒත් එක්කම අපේ හිතකර සතුන්ගේ ගහණය ඉතාමත්ම පහළ මට්ටමට යනවා. ඒත් සමගම පලිබෝධකයින්ගේ ගහණයට සාපේක්ෂව හිතකර ජීවින්ගේ ගහණය ඉක්මනින් වර්ධනය වෙන්න. ඒත් එක්කම පලිබෝධකයින්ගේ ගහණය ඉක්මනින් වර්ධනය වෙනවා. මේ නිසා වසංගත තත්ත්වයකට පත් වෙනවා. ඊට පසුව පලිබෝධනාශක නෙමෙයි මොනවා යෙදුවත් පාලනය කර ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. මේ නිසා ගොවි මහත්මයා මෙන්ම සියලු දෙනාම ගැටලුකාරී තත්ත්වයකට පත් වෙනවා. එම නිසා අපි එක පණුවෙක්, එක පැලමැක්කෙක්, එක කීඩෑවෙක් දකිනකොට අපි ස්වභාවික ක්‍රමවලට සති දෙකේ සිට අපේ වගාව අධ්‍යයනය කරමින් අපි මේ වගාව පාලනය කර ගැනීම සඳහා වියදමක් නොකර ස්වභාවික ක්‍රම මගින් පාලනය කර ගැනීමට වග අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් වෙනවා. අපි ඒ ගැන කතා කරමු. අද අපි ස්වභාවික පලිබෝධ ගැනත් දෙමු මිරිස් බීජ නිෂ්පාදනය ගැනත් තමයි රන්දීවරයේදී කතා බහ කරන්නේ. අපි ගීතමය විරාමයකට ගිහිල්ලා පස්සේ කතා කරමු. දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර.
අපි රාජකරණ මහත්තයා දැන් කතා කරමු දැන් දෙමුන් බීජ නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව කොහොමද අපි දැන් අලුතෙන්ම සමහරලාට මේක අහන කෙනෙක් වෙන්න පුළුවන් වෙනත් වගාවක් කරන ගොවි මහත්තයෙක් වෙන්න පුළුවන්. ඇත්තටම දෙමුන් බීජ නිෂ්පාදනයට එනවා නම් මිරිස්වල කොහොමද මේක කරන්න කියන එකේ මූලික අවබෝධය ලබා ගන්නත් එක මුලින් ඉඳලම අපි පැහැදිලි කිරීමක් කරමු කොහොමද මේකට යොමු වෙන්නේ කියන කාරණා. ඔව් ඇත්තම කිව්වොත් එහෙම දෙමුහුන් මිරිස් බීජ. ඒ කියන්නේ අපි ගත්තාම මිරිස් ගත්තාම ස්ව පරාගණය වෙන අපි කියන ඕපන් පොලිනේටඩ් බීජ වර්ග තියෙනවා. ඒත් එක්කම දෙමුහුන් බීජ තියෙනවා. මෙහිදී අපි කතා කරන්නේ දෙමුහුන් බීජ නිෂ්පාදනය කරන ආකාරය. මෙහිදී අපි ගන්නවන මේ පරාගණය කියන සිද්ධාන්තය මෙතනදී ඉතාමත් වැදගත් වෙනවා. මේ නිසා මේ වැඩසටහන කරන්න යනකොට ඇත්තටම හොඳින් වැසුණු ලද්ද ආරක්ෂිත ගෘහයක් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේක පරාගණයත් එක්ක කරන වැඩසටහනක් නිසා. එතකොට ආරක්ෂිත ගෘහයක මූලික අවශ්‍යතාවය අපට තියෙනවා. මෙහිදී ආරක්ෂිත ගෘහය දුවන් පස්සේ මේ තුල මව් පෙළපත සහ පිය පෙළපත කියලා පෙළපත් දෙකක් අපි සකස් කරගන්න අවශ්‍යතාවය තියෙනවා. මෙතනදී පිය පෙළපත විදිහට MICH HY1 කියන දෙමුහුන් මිරිස් බීජ නිෂ්පාදන වැඩසටහනේදී වැරණියා ප්‍රභේදය තමා අපි පිය පෙළපත විදිහට ගන්නෙ. ඒත් එක්කම මව් පෙළපත විදිහට ගල් කිරියාගම පෙළපත තමා අපි මිරිස් බීජ විදිහට ගන්න. මෙහිදී මේ පෙළපත් දෙක ආරක්ෂිත ගෘහය තුළ අපි සකස් කරගන්න අවශ්‍යතාවය තියෙනවා. මෙතනදී 4:1 ප්‍රමාණය කියන්නේ පිය පෙළපතෙන් එකක් යනකොට මව් පෙළපතෙන් පැල 4ක් වෙන විදිහට තමයි අපි ගෘහය තුල හදන්න අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට අපි මූලික බීජ මෙතනදී ලබා ගන්න ඕනේ. කොතන ගියත් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ කරන නිසා මොකද බීජ සාතික කිරීමේ සේවය මේ හැම දෙයක්ම මෙතනදී අපට අවශ්‍ය වෙනවා. මේ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපි මූලික බීජ මව්පියල් පත සහ පිය පෙළපතේ බීජ ලබා ගැනීමේ කටයුතු සිදු කරන්න ඕනේ. එම බීජ අපි ලබා ගත්තන් පස්සේ අපි මෙය කුඩා බෑග් වල ඒ කියන්නේ අඟල් 4 බෑග් වල හදා ගන්න අවශ්‍යතාවය තියෙනවා. මෙතනින් ගත්තාම සාමාන්‍යයෙන් වර්ග අඩි 2000ක ආරක්ෂිත ගෘහයක් තුළ පැල 162ක් වගේ ප්‍රමාණයක් අපට හදා ගන්න පුළුවන්. ඒකට දෙපාර්තමේන්තුවෙන් අපි මූලික බීජ දෙනකොට වැඩි ප්‍රමාණයක් අත්තටම දෙනවා. මොකද ඒ වැඩි ප්‍රමාණයක් දෙන්න අපේ ගොවි මහත්තයාගේ යම්කිසි අත්වැරදීමකින් ඒ බීජ පැලවීම එහෙම අඩු වුණොත් එහෙම ඒ සඳහා අපි වැඩි බීජ ප්‍රමාණයක් තමයි මෙතනදී ඒ දාගන්න අවශ්‍යතාවය තියෙන්නේ. මූලිකව අපි ගත්තාම 4 ඒ කියන්නේ කළු පාට පොලිතින් එක තියෙන 4 පොලිතින් එක තමයි මේ මූලික පස් මිශ්‍රණය දම්මින් අපි පැකට් එක හදා ගන්න අවශ්‍යතාවය තියෙනවා. මෙහෙම පැකට් එක හදාගත්තන් පස්සේ අපි මේ විස බීජ හරණය කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා මූලිකව අපි රසායනික ජීවාණු හරණයකට යන්න පුළුවන්. ඒත් එක්කම අපට කලින් පස්මාද්‍ය දාන්න පෙර ඕනනම් භෞතික ක්‍රමයකින් ඒ පස්මාද්‍ය ජීවාණු හරණය කරලා අපට ගන්නත් පුළුවන්. අපේ ගොවි මහත්තුරු මේ දෙකම ඇත්තටම කරනවා. මොකද මෙය අතිශයින්ම ආරක්ෂිත
ක්‍රමවේදයක් ඇත්තටම ආරක්ෂිත ගෘහයක් තුළ කරන ආරක්ෂිතව කරන ලොකු වැඩසටහන. ඒ සඳහා අපේ ලොකු පූර්ණ අධීක්ෂණයකට තමයි ඇත්තටම මේ සිද්ධ කරන්නේ. ඉතින් මේ නිසා මේ පස්මාධ්‍ය තමයි ඇත්තටම හොඳින්ම මොකද හොඳ බීජයක් හොඳ පැලයක් තමා හරිතාගාරය තුළට අපිට නිරෝගී පැලයක් තමයි හරිතාගාරය තුළට අරගෙන යන්න ඕනේ. ඒත් එක්කම ඒ විදිහට පස් මිශ්‍රණය සකස් කරලා පොට්ට වලට දාලා අපි සකස් කරන් පස්සේ මෙයත් අපි කරන්නේ එක්කෝ ආරක්ෂිත ගෘහය තුලම නැත්නම් අපි මෙහිදී හදලා තියෙනවා කුඩා ගෘහ. ඒ කියන්නේ පැල නිෂ්පාදනය කර ගැනීම සඳහා කුඩා ගෘහයක්. මොකද මේ හැම දෙයක්ම අර මං පෙර කිව්ව ආකාරයට ආරක්ෂිතව යන්න ඕන නිසා කුඩා ගෘහයක් තුල තමයි අපි පැල ටික ඇති දැඩි කර ගැනීම කරන්නේ ඇත්තටම. මෙහිදී සාමාන්‍යයෙන් දින 15ක් 18ක් ඒ වගේ කුඩා කාලයකදී අපිට පාලිත තත්ත්ව තියෙන ආරක්ෂිත ගෘහයක් තුළට අපි බීජ පැල හදාගන්න මේ එතනදී හඳුන්වා දීම කරන්න පුළුවන්. ඒ නිසා අපි පෙර කියූ ආකාරයට කුඩා ගෘහය තුළ මේ බීජ පැල ටික ඇති දැඩි කර ගැනීම කරගන්න. ඊට පෙර ඒ කරන අතරතුරේ නැත්තම් ඊට පෙර අපි ආරක්ෂිත ගෘහය ජීවාණුහරණය කරලා අවශ්‍ය විදිහට පැල සකස් කරන්න අවශ්‍ය ඒ කියන්නේ අඩි 1.5. දැන් එතකොට මේ රාජකරණ මත ආරක්ෂිත ගෘහය කොහොමද අපි හදාන්නේ? ඒකත් විශේෂතා තියෙනවා දැන් මිරිස් බීජ සඳහා ඒක හදාගන්නකොට. ඔව් ඇත්තටම ආරක්ෂිත ගෘහය ගත්තාම අපි ඉන්නේ ඇත්තටම ඉපලවකම කියන්නේ වියලි කලාපේ. කියන්නේ දැඩි හිරු රශ්මිය තියෙන ප්‍රදේශය. මෙහිදී මේ ආරක්ෂිත ගෘහය නිර්මාණය කරනකොට අපි එක් එක් ආකාරයට මේ ආරක්ෂිත ගෘහය නිර්මාණය කරනවා. මෙහිදී අපි වියලි කලාපයේ සිටින නිසා ඉක්මනින්ම මේ රත් වීම කියන්නේ වියලි ගතිය වැඩි. මේ නිසා ආරක්ෂිත ගෘහය නිර්මාණය කරනකොට අපි මුලින්ම টොප් එක ඒ කියන්නේ ඉහළ කොටස විවෘත ආරක්ෂිත ගෘහයක් තමයි නිර්මාණය කරන්නේ. මෙතනදී සංසරණය වන වායු ධාරා ඉහළින් යන විදිහට. අර විවෘත කිව්වට එහෙම විවෘත නෙමෙයි ඇත්තට මේක රොමි ආරක්ෂිත දැලකින් ආවරණය වෙලා තියෙන්නේ. මොකද නැත්තම් අපේ මිරිස් වගාවට ඇත්තටම හානි කරන පලිබෝධකින් ඉන්නවා. ඒ පලිබෝධකින් මේ ඇතුල් වෙන්න පුළුවන්. මෙය එක් එක් ආකාරයට අපේ ගොවි මාතුන්ට හදාගන්න පුළුවන්. සාමාන්‍ය ගත්තාම වර්ගඩි 2000 ගෘහ, වර්ගඩි 1000 ගෘහ සහ සමහර වෙලාවට තමන්ගේ මුදල් තත්ත්වය කියන්නේ තියෙන විදිහට අවශ්‍ය මෙතනදී වැදගත්ම දේ තමයි කැපවීම. උනන්දුව තියෙන ගොවි මහත්තුරු මේ සඳහා ඇත්තටම නැඹුරු වීම සිද්ධ වෙනවා. අපේ ගොවි මහත්තයා ඉන්න නිසා අපේ විජේසිරි මහත්තයා දැන් මේ තත්ත්වයන් යටතේ කොහොමද මේ දැන් හිතුන්නේ නැද්ද ඉස්සලා මිරිස් වගාවක් කරන්න ඕන කියලා? දැන් බීජ නිෂ්පාදනයට එන්න ඉස්සලා ඔබතුමාට හිතුන්නේ නැද්ද බීජ නිෂ්පාදනය කරනම් හොඳයි කියලා? කොහොමද මේ සිතුවිල්ල එන්නේ මේ නිෂ්පාදනය සඳහා බීජ නිෂ්පාදනය? නෑ ඇත්තෙම මම හමුදාවට යන්න කලින් මම ගොවිතැන් තමයි කරේ. ඒ කියන්නේ මිරිස් හිටවල තියෙනවා. නමුත් ඇත්තෙම ඒ කාලේ තිබුණ මිරිස් තිබුණේ අපිට MI1, MI2, K2 වගේ වර්ග තමයි අපිට තිබුණේ. නමුත් ඊට පස්සේ මම හමුදාවට බැඳුණා. ඊට පස්සේ විශ්‍රාම ඇවිල්ලා ඉන්නකොට නැවත මේ වගාවට මම අවතීර්ණ වුණා. මට හිතුණා මේක මානසික සුවයකුත් තියෙනවා. ඉතින් ඇත්තෙම ගෙදර ඉන්නවට වඩා මේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි කියලා මම මේකට අවතීර්ණ වෙනකොට ඊට පස්සේ තමයි මට මුලින්ම මේ මිරිස් වගාව අතහැරලා දැන් මේක බීජ නිෂ්පාදනය තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මේ අඩිතාලම මට ඉහළින් ලැබුණාට පස්සේ මම මේක පළවෙනි සැරේටම බීජ නිෂ්පාදනය කරගෙන යනකොට මට ලොකු ආසාවක් හිතුණා. මේක බොහොම හොඳයි, ලොකු ආදායමක් ගත්ත හැකි. එතකොට හැම අතින්ම හරි මේකක් ආවා. ඒ කියන්නේ හැමතැනම මට මේ ප්‍රතිචාර ලැබුණා. මේ මගේ බීජ අරන් ගිහපු ගොවි මහත්තුරුන්ගෙන් මට හරි ඉහළ මේකක් ලැබුණා. බීජ හොඳයි, හරි හොඳයි, අපි ලොකු අස්වැන්නක් ගත්තා, අපි අද හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. ඊට පස්සේ තමන් ඒක
එන්න ක්‍රමක්‍රමයෙන් මම වැඩි කරගත්තා. ඉතින් මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට ගොවි මහත්තයෙක් විදිහට කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව හදපු ගොවි මහත්තයා මම. ඒක මම කෘෂිකාර්ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමායි තමයි දැනගත්තේ මම කවුද මේ කියන්නේ පළවෙනි ගොවි මහත්තයා කියලා. ඉතින් ඇත්තෙන්ම මට කලින් කරපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ආයතන වශයෙන් එහෙම නැත්නම් ගන්නෝරුව, මාළුප්පල්ලම, කොත්මලේ, මහවැලිය ඒ වගේ පුද්ගලික ආයතන වල කරලා තිනවා. නමුත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව හරහා කරපු පළවෙනි ගොවි මහත්තයා මම. එතකොට ඇත්තටම මේ යම් කිසි ආකාරයක දැන් අර වෙන වගාවකට වඩා සැලකිල්ලක් අර අපේ රාජකරණ මහත්තයා කිව්වා වගේ දක්වන්න ඕන. දැන් බීජ නිෂ්පාදනයේදී නිරන්තරයෙන් ඒ වගාව පිළිබඳ අවධානයෙන් ඉන්න ඕන. දැන් මේක කොහොමද ඔබතුමා ප්‍රායෝගික විඳපු කෙනෙක් විදිහට කොහොමද ඒ අත්දැකීම පැහැදිලි කරන්නේ? ඔව් ඇත්තෙම මේකට ලොකුම කැපවීමක් කරන්න ඕන. මමත් මගේ බිරිඳත් දවසම මේ සම්බන්ධයෙන් තමයි කැපවෙලා ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රැකියාවක් කරන කෙනෙකුට මේක හරි අමාරුයි. මම අර රැකියාවෙන් විශ්‍රාම අරන් ඉන්න හින්දාත් මගේ බිරිඳ ගෘහණියක් වශයෙන් ඉන්න හින්දාත් අපි දෙන්නගේ කැපවීම මත තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මේ උදේ ඉඳලම හවස වෙනකල්ම අපි ඒකේ ඇතුලේ හැම දෙයක්ම කරන්න තියෙනවා. ඉතින් එහෙම නැතුව කැපවීමක් නැතුව මේක කරන්න අමාරුයි පොඩ්ඩක්. දැන් මූලික අවශ්‍යතාවයන් ටික හදාගන්න පුළුවන් ඕනම කෙනෙකුට. දැන් අපිට අලුතෙන් තරුණයෙක් හරි මේ බීජ නිෂ්පාදනයට යොමු වෙනවා නම් මේ කාලේ විදිහට මේ රැකියාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන තර ගොවිතැනට ඇවිල්ලා මිනිස් වගාවකට යන්නේ නැතු බීජ නිෂ්පාදනයට එනවනම් ඔහු මූලික වශයෙන් සම්පාදනය කරගන්න ඕන දේවල් ටික මොනවද කියලාද හිතන්නේ ඔබතුමා? අත්දැකීම් තියෙන කෙනෙක් වගාව පවත්වාගෙන යන කෙනෙක් විදිහට. ඔව් ඇත්තට මේක හරි වැදගත්. මොකද අද ගොඩක් දුරට අද රටේ තියෙන වසංගත තත්ත්වයක් එක්ක අද මේ රැකියාව අහිමිච්ච කට්ටිය ඉන්නවා. මේ විදේශ රටවල් වලින් ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියට මට දෙන්න තියෙන පණිවිඩය තමයි ඇත්තටම මේ ආර්සිත ගෘහයක් පවත්වාගෙන ගිහිල්ලා ඒකේ මිරිස් බීජ නිෂ්පාදනය කරනවා කියන්නේ ඉතාමත් වැදගත්. ලොකු ආදායමක් ගන්න පුළුවන්. පොඩි ඉඩකින් ලොකු ආදායමකට යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මිරිස් මේ MICH-HY1 කියන මිරිස් බේදය අනිත් මිරිස් වලට වඩා බොහෝම හැම අතින්ම පාරිශුද්ධතාවයෙන් ගුණාත්මක භාවයෙන් එතකොට ඉහළ මේ හැම දෙයකින් කෘමි ප්‍රතිරෝධී හැම අතින්ම මේක ඉහළ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ හැමෝටම මම කියන්නේ පුළුවන් විදියට මේ ආර්ථික ගෘහයක් හදාගන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒකට අද ඕනම බැංකුවක ණය මුදල් නිකුත් කරනවා. ඉතින් එහෙම අරගෙන හරි කමන්නේ. ඒ සල්ලි නැති කට්ටිය එහෙම අරගෙන මේකට යොමු වෙන්න යොමු වුණාට පස්සේ පළවෙනි කන්නේ පළවෙනි මුරේ මේ කට්ටියට ඒ ආදායම ගන්න හැකි. ඒක මම බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. පළවෙනි කන්නේම එයාට ගියපු වියදම පළවෙනියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් හරිතාගාරයක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 25ක් එක දිගටම කරගෙන යන්න පුළුවන් ගොවිතැනක්. ඉතින් ඒකින්ද ඒ කට්ටියට කියන්නේ මේ ගොවිතැනට අවතීර්ණ වෙන්න බීජ නිෂ්පාදනය කරන්න, ඒ වගේම බීජ නිෂ්පාදනය කරන්න බැරි කට්ටිය මේ බීජ එළිය වගා කරන්න, ශේත්‍රය වගා කරන්න ඊට වඩා ආදායමක් ඒ කට්ටියට ගන්න පුළුවන්. දැන් බීජ නිෂ්පාදනය ගැන කියන පුංචි අදහසක් ලබා ගන්නත් එක්ක මේ අර ඔබතුමා කිව්වා ලොකු ආදායමක් ගන්න පුළුවන් කියලා. මේක සංඛ්‍යාත්මක අගයක් විදියට මේ උදාහරණයක් විදියට කිව්වොත් එහම කොයි වගේද? ඔව් ඇත්තෙන්ම මම මුලින්ම පටන් ගත්තේ වර්ග අඩි 1000ක ගෘහයක්. ඉතින් ඒකට මගෙන් මුදලින් සාමාන්‍ය ලක්ෂ 5ක් ඒ කාලේ වියදම් වුණේ. ඉතින් ඒකෙන් සාමාන්‍ය කිලෝ 8ක් 10ක් වගේ ප්‍රමාණයකට යන්න පුළුවන්. නමුත් මම පළවෙනි ගොඩක් මට අත්දැකීම් අඩු වුණා. ඉතින් පළවෙනි වතාවට කරපු ඉන්න. ඉතින් ඒත් මම පළවෙනි වතාවෙම කිලෝ 5මාරක් ගත්තා. ඒ කියන්නේ කිලෝ 5මාරක් කියන්නේ ඒ කාලේ මම කිලෝ එකක් ලක්ෂයකට තමයි දුන්නේ. එතකොට මම ලක්ෂ 5මාරකට වඩා පළවෙනි සැරේම ඒ කියන්නේ ගියපු වියදම සම්පූර්ණ මම පළවෙනි කන්නේම ගත්තා. ඊට පස්සේ දෙවෙනි වතාවට මම අත්දැකීම් ටිකක් වැඩි වුණා. අත්දැකීම් ගත්තා. මේ ඊට පස්සේ මම දෙවෙනි වතාව කරනකොට කිලෝ 6මාරක් 7ක් අතර ගත්තා. එතකොට වෙළඳපොලේ බීජවල මිල ගණන් වෙනස් වුණා. එතකොට ආයනික බීජ ලක්ෂ 1මාරක් විතර වුණා මේ අපේ ලංකාවේ. නමුත් මම 1.30ට වගේ මේකට තමයි මම දුන්නේ. ලක්ෂ 1.30කට තමයි දුන්නේ. ඉතින් ඇත්තෙම දෙවෙනි වතාව වෙනකොට මම ඒ සම්පූර්ණ ආදායම අරගෙන ඉවරයි. ඉතින් මේ වෙනකොට මම තවත් වර්ග අඩි 1000ක එකක් වෙනම හදලා ඒකෙත් කරනවා. දැන් තව වර්ග අඩි 2000ක එකක් කරගෙන මම දැන් ඊට අන්දමින් කරගෙන යනවා. කියන වර්ග අඩි 1000ක එකක් කරොත් මේ කියපු මේ ප්‍රමාණයට එහෙම ආදායමකට යන්න පුළුවන් ගොවි මහත්තයා. අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. කිලෝ 10ක ප්‍රමාණයකට වර්ග අඩි 1000ක එකක් ගැහුවොත් දැන් අද සාමාන්‍යයෙන් මේ ලක්ෂ 7ක් වගේ මුදලකට මේ වර්ග අඩි 1000ක එකක් ගහන්න පුළුවන්. වියදමක් යනවා. වියදමක් යනවා. මූලික වියදමක් යනවා. එතකොට එයාට ආයි වියදම් කරන්න දෙයක් නැහැ. ඒකට දාන්න තියෙන පස් ටිකයි පොඩි ශ්‍රමිකෙක් දාලා ඒකේ නඩත්තු කරන්න විතරයි තියෙන්නේ මේ කාණු ටික කපලා පොහොර ටික දාන්න. ඊට පස්සේ ආයි වියදම් මොනවත් නැහැ. ඊට පස්සේ පළවෙනි සැරේම එයාට කිලෝ 10 කෙසේවත් 8කට ගියත් එයාගේ සම්පූර්ණ වියදම ඇවිල්ලා. එතකොට පළවෙනි සැරේම එයාගේ වියදම කවරලා තියෙනවා.
ඉතින් මේ දැන් සාමාන්‍ය මම දැන් 2000ක් කරනවා 2000 එකේ සාමාන්‍ය කිලෝ 20කට වගේ යන්න පුළුවන්. ඉතින් මම ටාකට් කරනවා අනිවාර්යෙන් මම 15කට යනවා. දැන් මේ වෙනකොටත් මගේ බීජ මම අරගෙන පවතිනවා. ඉතින් දැන් මේ සාම්පල් යවන්න තියෙන. ඒ කියන්නේ ඒවා බීජ සහතික කිරීමේ සේවයට යවන්න තියෙන. ඉතින් මේ වෙනකොට මම කිලෝ 15ක් අනිවාර්යයෙන්ම ඒක යනවා. මේ දවස්වල කොහොමද මේ මිල යන්නේ මිරිස් කිලෝ එක තන් බීජ කිලෝ එක විජේසිරි මහත්තයා? ඔව් දැන් වෙළඳ පොලේ නම් මම හිතන්නේ 1,40,000ක් විතර වෙනවා. මම සාමාන්‍යයෙන් 1.20ට වගේ තමයි දෙන්නේ. ගොවීන්ටම තමයි මම නිකුත් කරන්නේ. මට ඇත්තම බීජ වලට කිසි ගැටලුවක් වුණේ නැහැ. මොකද මම විතරක් ඒ ප්‍රදේශයේ පළාතේ මම විතරක් කරපු හින්දා ගොඩාක් ගොවියන්ගෙන් ඉල්ලුම ආවා. ඉතින් මට වෙළඳ පොලට නිකුත් කරන්න අවශ්‍යතාවයක් වුණේ නැහැ. මොකද ලොකු ගාණක් නෙවෙයි කිලෝ 7-8ක් කියන්නේ මට දෙන්න පුළුවන් ගොවීන්ට. ඉතින් ඒක හින්දා ගැටලුවක් වුණේ නැහැ. මම 1.20ට වගේ තමයි ගොවීන් මේ ඒක දෙන්නේ. ඒ කොච්චර කාලයක් යනවද? දැන් මාස කීයක් යනවද? ඔව් අපි පැලේ ශේත්‍රයේ හිටෙව්වට පස්සේ මාස එකමාරක් යනකොට මේ ගහ ලොකු වෙනවා. ඊට පස්සේ එතනින් අපි පරාගණය කරන්න ඕන. ඒ කියන්නේ මව් සහ පිය පාර්ශවයේ තමයි අපි ගෘහය හිටවන්නේ. හිටුවාට පස්සේ ඒක අපි පරාගණය කරන්න ඕන. කාන්තා උදවිය සාමාන්‍ය වර්ග අඩි 18 4 දෙනෙක් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් අනිවාර්යයෙන් මේ කට්ටිය ගන්න ඕන. අරගෙන ඒක පරාගණය කරන්න ඕන. පරාග තැම්පත් කරන්න ඕන. පිරිමි වැරණිය ගහේ තියෙන මල අරගෙන මේ ගල්කිරියාගම මව් පාර්ශවයේ අර පොහට්ටුව ගාලා කලංකේ ගෑවට පස්සේ ඒක පරාගණය තැම්පත් කරනවා. තැම්පත් කළා අපි පොඩි නූල් කෑල්ලකින් ගැට ගන්නවා. ගැට ගැහුවට පස්සේ ඒක මේ දවස් 3ක් යනකොට ඒක කරලා එනවා. ඉතින් ඒ වුණාට පස්සේ එතනින් ඉඳලා මාස එකමාරක් යනකොට සාමාන්‍යයෙන් කරලා ලොකු වෙලා දෙකක් යනකොට අනිවාර්යයෙන්ම කඩන්න පුළුවන්. ඒ කියන්නේ මාස දෙකමාරක් 3ක් යනකොට 3ක් යනකොට අපි ඉදිච්ච කරලා කඩනවා. එතකොට එතනින් ඉඳලා තියෙන්නේ අපිට වේලලා බීජ කරන්න විතරයි. ඒතොර මේක පැහැදිලි ලෙසම හොඳ ආදායමක් ලබන්න පුළුවන්, වාණිජ්‍ය වශයෙන් සාර්ථක වෙන්න පුළුවන් ගොවිතැනක් බවට පත් වෙලා තියෙනවා. අද දෙමුන් බීජ නිෂ්පාදනය ගත්තා මිරිස් භෝගේ ඒ සම්බන්ධව අත්දැකීම් තියෙන මේ වර්තමානයේත් ඒ නියැල ඉන්න කෙනෙක් තමයි විජේසිරි මහත්තයා. ඒක අපි කැඳවා ගත්තෙත්මත් ඒ අත්දැකීම කියන්න ඕන නිසා අපි අර උපදේශ මහත්තයා අර මූලික පැහැදිලි කිරීමක් කරා මේ ස්වභාවික පලිබෝධ සම්බන්ධයෙන්. දැන් ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙන නිසා ඇත්තට මේවා භාවිතා කිරීමේදී මොනවද සැලකිලිමත් වෙන්නට ඕනේ කරුණු අපි? විශේෂයෙන්ම මම කාරණා 3ක් යටතේ පැහැදිලි කිරීම කරන්න. ස්වභාවික පලිබෝධනාශක කියන්නේ අප අවට පරිසරයෙන් ලබා ගන්නා ස්වභාවික ද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරන පලිබෝධනාශක. මේවල ගුණාත්මය වැඩි කර ගැනීම සඳහා ඉතා සුළු ක්‍රම කීපයක් අපිට අනුගමනය කරන්න වෙනවා. මෙහිදී පළවෙනි ක්‍රම දේ හැටියට අපිට කියන්න පුළුවන් මෙම පලිබෝධනාශක අපි කොහොම නිස්සාරකය කියමුකෝ. මේ වගේ ස්වභාවිකව නිෂ්පාදනය කරන පලිබෝධනාශක හිරු එළියට නිරාවරණය වුණොත් මේවල තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. එම නිසා අනිවාර්යයෙන්ම හිරු එළියෙන් ආරක්ෂා වන විදිහට මේවා ගබඩා කර තබා ගන්න ඕනේ. ඒත් එක්කම මේ පලිබෝධනාශකවල සවස් කාලේ තමයි මේවා යෙදීම සිද්ධ කරන්න ඕන. දවල් කාලයේදී වුණොත් විශේෂයෙන්ම කොහොම නිස්සාරකයේ වැනි පලිබෝධ නාශකවල ඇසිඩරැක්ටින් කියන සංයෝගයක් තියෙනවා. මේ සංයෝගය හිරු එළියට විනාශ වෙනවා. එම නිසා මේවා හවස් කාලයේ යෙදීම තමයි ඊටාත්ම වැදගත් වෙන්නේ. හිරු එළියට නිරාවරණය නොකර තැබීම මෙන්ම හවස් කාලයේ යෙදීම ඊටාත්ම ඵලදායක වෙනවා. ඒත් එක්කම මේ ස්වභාවික පලිබෝධ නාශකවල දියවීම සඳහා අපි සබන් ස්වල්පයක් මිශ්‍ර ගන්න. සබන් ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් මේවල තෙල් ගතිය සම්පූර්ණ දියවීමකට භාජනය වෙනවා. මේ නිසා කුමීන්ට වගේම යෙදීමේ පහසුව තියෙනවා. එමගින් කුමීන් මර්ධනය ඊ타ත්ම පළවා හැරීම මර්ධනය ඊ타ත්ම පහසු තත්වයකට පත් වෙනවා. ඒ කාරණා තුන තමයි වැදගත් වෙන්නේ. හරි, අපි ගීතමය විරාමයකට ගිහිල්ලා කතා කරමු. අද අපි දෙමුහුන් මිරිස් බීජ නිෂ්පාදනයේ සහ ස්වභාවික පලිබෝධ සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර
රාජකරණ මහත්තයා දැන් අපි අර මූලික පැහැදිලි කිරීම කරා කොහොමද ඇත්තනම දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදනය ක්‍රියාවලිය කියන එක. දැන් සරලව කොහොමද මේ කාර්ය කරන්න කියන එක අපි පැහැදිලි කිරීමක් කරමු. අපි වහගෙන ඉන්න අයට අලුතෙන් මේ සඳහා යොමු වෙන කෙනෙකුටත් නැත්නම් මේ වෙනකොටත් මේ නිෂ්පාදනය කරන කෙනෙකුටත් වඩා වැදගත් වෙයි. ඔව් ඇත්තටම අපි ආරක්ෂිත ගෘහය ගැන කතා කරා. මේ තුල තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය යන්නේ. මේ තුල පිය පරම්පරා පෙළපත සහ මව් පෙළපත කියලා පෙළපත් දෙකක් තියෙනවා. මෙතනදී පිය පෙළපත මව් පෙළපත වගේ හතරෙන් එකක් ප්‍රමාණයක් තමයි පැළ විදියට අපි නිෂ්පාදනය කරන්නේ. මෙහිදී මට කීමට පොඩ්ඩක් අමතක වුණා. මොකද පිය පරම්පරාවේ බීජ දැමීම ඒ කියන්නේ සති දෙකකට පෙර තමයි කලින් කරන්න ඕනේ. මොකද අපට මෙහිදී පරාගණය කිරීම සඳහා පරාග ගන්න අපි වැරණිය ප්‍රභේදය පරාග මේ නිසා ඇත්තටම වැරණිය කියන ප්‍රභේදය ගත්තාම ටිකක් උස යන ඒත් එක්කම වැඩි කාලයක් හොඳට හැදෙන ගසක්. මේ නිසා අපි කලින් යා සිටවීම කරනවා. මෙහිදී ඇත්තටම මාස 1.5ක් වගේ කාලයක් යනකොට මව් පෙළපතේ මල් නිෂ්පාදනය වීම ආරම්භ වෙනවා. ඒත් එක්කම අපි පරාගණය ක්‍රියාවලිය පටන් ගන්න ඕනේ. මේ සඳහා අපි බොහෝ වෙලාවට අපේ පරාගණ කරුවන් වලට කාන්තා පාර්ශ්වයේ තමයි මේ සඳහා අපි යොදාගන්නේ. හොඳ පුහුණුවක් කරලා තියෙනවා. මොකද එහෙම නැත්නම් ඇත්තටම මේක ඇත්තටම සියුම් වැඩක්. බොහොම සියුම් වැඩක්. මොකද නැත්නම් අර මේක දිවිලිංගික මලක් ඇත්තටම තියෙන්නේ මිරිස්සාකේ. මේ රළුවට ඇල්ලුවොත් එහෙම මේක ඊටාම සියුම් නිසා මෙය විනාශ වෙන්න පුළුවන්. මේ නිසා ඊටා සියුම් කාර්යයක් නිසා මේ සඳහා අපි හොඳින් පුහුණු කරපු කාන්තා පාර්ශ්වය තමයි අපි යොදාගන්නේ. මෙහිදී දවස පුරා ඇත්තටම පරාගණ කාර්යය අපි කරනවා. මෙහිදී උදේ කාලේ ඇත්තටම හරි හොඳයි. උදේ කාලේ මේ කට්ටිය උදේම මේ වැඩේ පටන් ගන්නවා. මෙහිදී කරන්නේ බොහෝ වෙලාවට අපි ආරක්ෂිත ගෘහයට මේ කට්ටිය ඇතුළු වුණාන් පස්සේ මුලින්ම කරන දෙයක් තමයි පිපුණු මල්. ඒ කියන්නේ මව් පෙළපතේ පිපුණු මල් තියෙනවා. මේ ටික ඔක්කොම ඉවත් කරන්න ඕනේ. මොකද අපේ පාරිශුද්ධතාවය කියන එක ඉතාමත් වැදගත්. මොකද අපි මෙහිදී ගන්නේ හොඳින් මේරු පිපුන් නැති මල් බුබුල් තමයි මේ සඳහා අපි යොදාගන්නේ. එතකොට පිපුණු මල් කියන්නේ සමහර වෙලාවට මෙය පරාගණය වෙලා තියෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මේ පිපුණු මල් ටික කඩා ඉවත් කර ගැනීම කරනවා. ඒත් එක්කම සමහර වෙලාවට අපේ අත්වැරදීමකින් කෙසේ හෝ කරල් බවට පත්වලා තියෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි මේ පරාගණ කාර්ය කළාන් පසුව අපි කරනවා මේ පරාගණය කළා කියන එකට සංකේතමත් විදියට පොඩි නූල් කෑල්ලක් අපි යොදනවා. මේ එතකොට තමයි මේ පරාගණ කාර්ය හරියාකාරව සිද්ධ වුණා කියන දේ තමයි මෙතන ඇත්තටම වැදගත් වෙන්නේ. කොට එහෙම නොවන සියලුම කරල්, ඒ කියන්නේ කුඩා කරල් අපේ මම අර පෙර කිව් ආකාරයට තියෙනවා නම් ඒ ටික ඉක්මනින්ම අයින් කර ගැනීම සිදු කරනවා. ඒත් එක්කම මම පෙර කිව් ආකාරයට අර පුෂ්ප විකසනය වෙලා, ඒ කියන්නේ පිපිලා තියෙනවා නම් ඒ ටික අයින් කර ගැනීම කරනවා. එතනින් පස්සේ තමයි මේ කට්ටිය මේ පරාගණ කාර්යයට නිරත වෙන්නේ. මේ කාර්යයේ නිරත වෙන්න ඉස්සෙල්ලා ඇත්තටම දෑත් පිරිසිදු කරලා ඒත් එක්කම ඒ අවශ්‍ය උපකරණ ටික පිරිසිදු කරලා ඒ මට්ටමේ තමයි මේ සියලු දේවල්
අපි මේ වැඩේට කාර්යයට නියැලෙන්න. ඉතින් මෙතනින් පස්සේ ඇත්තටම සෑහෙන වෙලාවක් එක ගහක් තුල මේ පරාගන කාර්යයේදී නියැලෙන්න ඕන සෑහෙන වෙලාවක්. ඇත්තටම මෙතනදී අපි පහසුවක් දෙයක් කුඩා බංකු යම් දෙයක් හදාගෙන තියෙනවා. මොකද කාන්තා පාසය මේ වාඩි වෙලා ඉවරලා තමයි මේ කාර්යය ඇත්තටම සෑහෙන වෙලාවක් කරන්න ඕන. මේ ඊට පස්සේ අපි කරන්නේ හිමීට තමන්ගේ අතංගිලි වලින් මේ අර මල් පොහොට්ටුව තියෙන මල් පෙති ටික සෙමින් ගැලවීම කරනවා. මෙතෙන්දී ගැලවීම කරනකොට ඒ මල තුල තියෙන පරාගධානිය සහ මල් පෙති සියුම්ම ඉවත් කර ගැනීම කරනවා. කොට අපේ මේ මල තුල ඇත්තටම ගැහෙන කොටස්, ඒ කියන්නේ කලංකය ඇතුළු පරාග ජායංගි කොටස් මේ තුල තියෙන්න ඕනේ මේ කාර්යයට. ඉවත් කිරීම කරලා පිරිමි කොටස් ටික එතනින් පස්සේ කරන්නේ පිය පරම්පරාවේ පරාග. අපි ගෙනල්ලා ඉවරලා අර කලංකයේ මත තැවරීම. එතනදී ඒ පරාග කාර්යය අහවර වෙනවා. මෙතනින් පස්සේ අර මං පෙර කියු විදිහට පරාගණය කරන් පස්සේ අපි පොඩි නූල් කෑල්ලකින් අපි මෙයා පරාගණය කළ මලක් විදිහට සලකුණු කිරීම සිද්ධ කරනවා. ඒ ආකාරයට තමයි අපි පරාගණය සිද්ධිය ඇත්තටම මේක තමයි ඇත්තටම වැදගත්ම දේ මේ කාර්යය සූක්ෂමව කරන්නේ. ඒක ඇත්තටම දැනුමකින්ද කරන්න ඕන රජකම මහත්තයා? අනිවාර්යයෙන්ම. අපි මේ කට්ටිය දැනුම යාවත් කාලින කරනවා, නිරන්තරයෙන්ම පුහුණුවකට ලබනවා, පුහුණුව ලබා දෙනවා. මොකද ඇත්තටම මේක සියුම් දෙයක්. එතකොට මොනවද අපේ විජේසිරි මහත්තයා දැන් ඔබතුමාට කොයි මහත්තයෙක් විදිහට දැන් මේ දෙමුම් බීජ නිෂ්පාදනය ආපු අභියෝග? ඇත්තම මෙතෙක් කල නම් මට අභියෝගයක් නම් ආවේ නැහැ. කියන ගැටලු ආවෙත් නැහැ. ගැටලු ආවේ නැහැ. දැන්ට කරගෙන ගියා. නමුත් ඉදිරියට මේ ගැටලුවක් වෙලා තියෙනවා. මොකද දැන් පළවෙනි වතාවට මේ ප්‍රදේශයේම මම විතරයි බීජ කරන්න ගත්තේ. ඒ හින්දා ගොවි ඔක්කොම පුරුදුලා හිටියා මගෙන් බීජ අරගෙන යන්න. නමුත් මේ වෙනකොට අප මේ අවට ප්‍රදේශය විතරක් ඉපොළගොඩ ප්‍රදේශයේ වර්ගාඩි 2000 ඒවා දැනට 10ක් විතර මේ කරලා දැනට බීජ නිෂ්පාදනය කරුවන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඇත්තෙන්ම දැන් අපි ආනයනය කරන්නේ නැති හින්දා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දැන් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නවරුගෙන් අපේ සෞභාග්‍ය දැක්ම යටතේ අපින් මේ 31 වෙනිදා වෙනකොට කිලෝ 1125ක් අපිට ඉල්ලුම් කරලා තියෙන අවශ්‍යතාවය. ඉතින් නමුත් දැනට නිෂ්පාදනය කරන තරම් නැති හින්දා අපිට ගැටලුවක් වෙන එකක් නැහැ. නමුත් අපි කියන්නේ දැන් මේ වෙනකොට තියෙන ප්‍රමාණය, ඒ කියන්නේ තොග වශයෙන් අපි හැම කෙනෙක් ළඟම තොග වශයෙන් තියෙනවා. ඉතින් ඒක අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මේක අපෙන් අරගෙන එක මිලදීම් ගැනීමක් කරන්න කියලා ඒ අභියෝගය තමයි අපිට දැනට තියෙන්නේ. දැන් වෙන කිසිදු අභියෝගයක් මෙතෙක් නම් ඇවිල්ලා නැහැ. ඉතින් මම හිතන්නේ මේ කුෂි ප්‍රතිවෝරීදී දැලේ වුණත් අපිට ඇත්තෙම හරිතාගාරයක් තුල කරනකොට අපිට අභියෝග එනවා බොහොම අඩුයි. මොකද කෘමිනාශක අවශ්‍ය නැහැ. එතකොට රසායනික පොහොර ඒවා අවශ්‍ය නැහැ. අපිට මේක කොම්පොස්ට් එකෙන් යන්න පුළුවන්. ඒ වගේ කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ ආවත් පොඩි සාමාන්‍ය කෘමිසතෙක් ආවත් ඒකට අපිට තියෙන විකල්ප ක්‍රම වලින් අපි ඒවත් කරන ඒවා ඒ තරම් ගැටලු සහගත අපිට දෙයක් වුන්නේ නැහැ. අභියෝග කොහොම හරි ජයග්‍රහණය කරගත්ත මේ වර්ෂ ප්‍රමාණයෙන් මේක සාර්ථක කරගන්න. අපි උපදේශ මහත්තයා දැන් අර කාබනික සම්බන්ධයෙන් ඒ කියන්නේ අපි ස්වභාවික පලිබෝධ කියලා නගන්නේ දැන් අපි එතකොට දැන් මේ ස්වභාවික පලිබෝධනාශක ඇයි වාසි වෙන්නේ කියන එක පිළිබඳව පුංචි අවබෝධයක් දෙන්න ඕන. මොකද දැන් ස්වභාවික පලිබෝධ පාවිච්චි කරපුවාම ඒ මර්ධනය කරගන්න පුළුවන්ද, වගාව සාර්ථක කරගන්න පුළුවන්ද කියලා ගොවි මහත්තුරු සමහරවිට ප්‍රශ්න නගන අවස්ථාවක් තියෙනවා. කොහොමද මේකේ තියෙන වාසි කොයි විදිහට පැහැදිලි කරගන්න පුළුවන් කියලා? ස්වභාවික පලිබෝධනාශක භාවිතා කිරීමේදී වාසි ගොඩක් තියෙනවා. ශනිකව මර්ධනය නොවුනත් ගොඩක් වාසි තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම අපි කඩේකට ගිහින් තෙල් බෝතලයක්, රුක්කුසි රසායන බෝතලයක් මිලදී ගන්නකොට කුමිනාශක දැන් ඒක ගන්න විදියක් නෑ. දැන් රජය විසින් තහනම් කරලා ආනයනය තහනම් කරලා තියෙනවා. ඔව්. එතකොට විශාල වියදමක් යනවා. දැන් අපි ගෙදර වත්තේ තියෙන කොහොඹ ගහ. කොහොඹ ඇට ටිකක් ඇහිඳ ගන්න පුළුවන්. රුපියල් 10ක් 15ක්වත් යන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම වියදමකින් මේක සපයා ගන්න පුළුවන්. ඒක ඊටාත්ම වාසිදායක කාරණාවක්. ඒ වගේම
මෙම ප්‍රභාවික පලිබෝධනාශක වල කුමින් පළවා හැරීමේ ගුණයක් තමයි තියෙන්නේ. එතකොට අපේ ශේෂ්ත්‍රයේ ඉන්න හිතකර ජීවින්, ඒ කියන්නේ මකුළු විශේෂ, ඉබිකුරුමිනි විශේෂ, ඒ වගේම සියලුම හිතකර ජීවි විශේෂ පළවා හැරීමක් සිදුවන නිසා මොවුන් ආරක්ෂා වීමක් සිදු වෙනවා. ඒක ඊ타ත්ම වැදගත් කාරණාවක්. ඒ වගේම මෙම ස්වභාවික පලිබෝධනාශක හොඳින් වියෝජනය වෙනවා. ඒ කියන්නේ පරිසරයේ අවශේෂ ඉතුරු වෙන්නේ. අපි වගාවකට යෙදුවත් අපිට ඒක දින කීපයකින් කිසිම ගැටලුවක් නැතුව ආහාරයට ගන්න පුළුවන්. අවශේෂ පරිසරය ඉතුරු වෙන්නේත් නැහැ. ඒ වගේම ගොඩක් අපි ආහාරයට ගන්න ඒවල ඉතුරු වෙන්නේත් නැහැ. ඒකට ඒක ඊ타ත්ම වැදගත් වෙනවා. ඒ වගේම ස්වභාවික පලිබෝධනාශක යොදන පුජ්‍යලයා, අපි රසායනික පලිබෝධනාශක යොදන පුජ්‍යලයාට නැහි සෑහෙන හානි වීමක් සිදු වෙනවා. මෙතනදී ඊ타ත්ම අඩු හානියක් තමයි සිදු වෙන්නේ. හානියක් නොවන තරමට අපිට කොහොම නිස්සාරකේ හදලා ඕනම කෙනෙකුට යොදන්න පුළුවන්. ඒ පුජ්‍යලයට එහෙම හානියක් සිදු වෙන්නේත් නැහැ. පරිසරයට හානියක් සිදු වෙන්නේ නැහැ. මෙතනදී කුමින් පළවා හැරීම, ඒ වගේම අවශේෂ ඉතුරු වීම, වියදම අඩු වීම, මේ වගේ ගොඩාක් වාසිදායක තත්ත්වයක් ස්වභාවික පලිබෝධනාශකවලින් තියෙනවා. මීට අමතරව අප ජීවත් වන පරිසරයේ මේවා තියෙන්නේ. පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්. එතකොට අපිට ආනයනය කිරීමක් එහෙම කිසි දෙයක් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක ඊ타ත්ම පහසුයි. ඒ ඊ타ත්ම හොඳ වාසියක් තමයි ඒ තත්ත්වය. අපි දැන් ඒවා කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක නැත්නම් කොහොමද හදාගන්නේ ස්වභාවික පලිබෝධ කියලාත් අපි කීපයක් ගැන හරි කතා කරමු. මොකද මේ ප්‍රායෝගිකව මේක භාවිතා කරනවා විතරක් නෙවෙයි, ඒ පිළිබඳ දැනුමත් ඉතාම වැදගත් නිසා අපි රාජකරණ මහත්තයා දැන් මේ යම් තාක් දුරකට අපි කොහොමද මේ බීජ නිෂ්පාදනය පැත්තෙන් ගත්තාම දෙමුම් බීජ අර ශේෂ්ත්‍රයට එනකන් අපි කතා කරා කොහොමද ස්ථාපනය කරගන්නකම් කියන. එතනින් පස්සේ කොහොමද මොනව පිළිබඳ අවධානය තියෙන්නට ඕනේ? ඔව්, අපි ඇත්තටම සැකවින් කිව්වා පරාගන ක්‍රියාවලිය. මෙතනින් පස්සේ ඒ කියන්නේ දිනපතාම කරන්න ඕන කාර්යය. මොකද හැම වෙලාවෙම මලක්, ඒ කියන්නේ අලුතෙන් මලක් එනවා නම් ඒක පරාගණය විය යුතුයි. නැත්තම් ඒ මල හෝ කරල, ඒ කියන්නේ අපි ඉවත් කළ යුතුයි. මොකද මෙය පාරිශුද්ධතාවය අතින් තාමත්ම ඉතාව වැදගත් එක. මොකද දෙමුහුම් මිරිස් බීජ තමයි මේ තුල නිෂ්පාදනය වෙන්නේ. මේ නිසා අපි දැන් ක්‍රමක්‍රමයෙන් මේ නිෂ්පාදන කාර්යය යනකොට එක ගසක් තුල ගත්තාම මව් පෙළපතේ නිෂ්පාදන කාර්යය, ඒ කියන්නේ කරල් දිගින් දිගටම තියෙනවා. ඒත් එක්කම මල් විකසනය වෙනවා. ඒ මල් ටික පරාගණය වෙනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා. මෙහිදී අපි සාමාන්‍යයෙන් පරාගණය කරලා මාස දෙකමාරක් වෙනකොට අස්සන්න විදිහට, ඒ කියන්නේ අපි කියන්නේ රතු පැහැවෙලා රතු පැහැවුණු කරලා අපට නිෂ්පාදනය කඩා ගන්න හැකියාව තියෙනවා. මෙහිදී ඒ අස්සන්න විදිහට අපි නෙලා ගත්තන් පස්සේ මේ ඇතුලේ තියෙන ඇත්තටම බීජ දෙමුහුම් බීජ MICH HY එක කියන දෙමුහුම් බීජ. මේ දෙමුහුම් බීජ ටික ඉතා වැදගත් වෙනවා. දැන් අපේ ලොකු මිලක් ඇත්තටම තියෙනවා. මෙහිදී ගත්තාම මේ බීජ කිලෝ එකක් නිෂ්පාදනය කරගෙන ගන්න කරල් ගත්තාම කිලෝ 12ක 10ක වගේ ප්‍රමාණයක් ඇත්තටම අවශ්‍ය වෙනවා 1 කිලෝ එකක් නිෂ්පාදනය කරන කියන මම කියන්නේ අමුවට. ඒකට ඒ වගේ ප්‍රමාණයක් කින් අපට දෙමුහුම් මිරිස් බීජ
කිලෝ එකක් බීජ කිලෝ එකක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. මෙහිදී ඒ අස්වැන්න විදිහට නෙලාගත්තු කරල් ටික, ඒ කියන්නේ රත් පැහැවෙච්ච කරල් අපි මඳ අවුවේ, ඒ කියන්නේ දැඩි අවුවට මේ දාන්නේ මඳ අවුවේ වියලා ගන්න. මොකද අපි වියලි කලාපයේ ඇත්තටම ඉන්නේ. ඒකට අපිට ඒ සඳහා ඇත්තටම වියදමක් යන්නේම නැහැ. පිරිසිදු ස්ථානයක තමයි අපි මේ කාර්යය කරන්නේ. පිරිසිදු ස්ථානයක මේ වියලා ගැනීම කාර්යය කරනවා. එතනින් පස්සේ අපි වියලුණු කරල් වලින් අපි බීජ ඉතාසියුම්ම බීජ වෙන් කර ගැනීම කරනවා. ඒකට සාමාන්‍යයෙන් හොඳ පුෂ්ටිමත් කරලක බීජ සාමාන්‍යයෙන් 60ක් 65ක් වගේ ප්‍රමාණයක් ඇත්තටම තියෙනවා. ඉතින් මේ ටික සෙමින් අපි ලබා ගැනීම කරනවා. මම හිතන්නේ දැන් ඊට පස්සේ වෙන ක්‍රියාදාමයක් අපි කතා කරමු. මොකද මේ හැම අධීරයක් පිළිබඳවම ගොවි මහත්තයා අවධානය යොමු කිරීම වටිනවා. මොකද එහෙම නැතු වුණොත් මේක අර කිව්ව සාර්ථකත්වයට අපේ ප්‍රතිස් මහත්මයා කිව්වා දැන් කොහොමද මේක මේ පලිබෝධ නාශක භාවිතා කරන්නේ කොහොමද ප්‍රස්වභාවික කියලා. ඒකට අපේ විජේසිරි ගොවි මහත්තයා කිව්වා කොහොමද මේක ඇත්තටම මේ වාණිජ වගාවක් විදියට කරගෙන සාර්ථක වෙන්නේ කියලා. නිසා මේ පියවරෙන් පියවර හැම දෙයක් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වඩා වැදගත් වෙනවා මේ වගාවන් ඉෂ්ට කිරීමේදී. අපි ගීතමය විරාමයකට ගිහිල්ලා කතා කරමු. ජගන් මහත්තයා අපි දැන් අර මේ දෙමුහුම් බීජ නිෂ්පාදන ක්‍රියාවලියේ යම් තාක් දුරකට කතා කරා මිරිස් සම්බන්ධයෙන්. දැන් ඊට පස්සේ කොයි විදියටද ගොවි මහත්තයා මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ? ඔව්, ඇත්තටම මම අර කිව් විදිහට වියලි මිරිස් විදිහට තමයි ඇත්තටම අපි දැන් අස්වැන්න විදිහට ගත්තාම තියෙන්නේ. මෙතනදී ඇත්තටම හොයන්න අපහසුයි සාමාන්‍ය වියලි මිරිස් කරලකුයි අපි මේ දෙමුහුම් බීජ නිෂ්පාදනය කරන මිරිස් කරලකුයි අතර හැම වෙනසක් ලොකුවට පේන්නේ නැහැ. නමුත් මේ තුල තියෙන ඇත්තටම දෙමුහුම් මිරිස් බීජය. මේක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. මෙච්චර අපි ලොකු කාර්යයක්, ඒ කියන්නේ ලොකු කාර්යයක් කරලා මේ නිෂ්පාදනය කරන බීජ ටික මොකද බීජ කිලෝ එකක් ලක්ෂයක් 1.20ක් වගේ ලොකු මිලකට අලෙවි වෙනවා. ඒත් එක්කම මේ බීජවල පාරිශුද්ධතාවය, මේ පැලවීම, මොකද ජීවිතයක් මේ නිසා මේ හැම දෙයක් ගැනම අපි වග වෙන්න ඕනේ, වග කියන්න ඕනේ. මොකද අපි ගොවි මහත්තුරු උන්ට අපි දෙපාර්තමේන්තුවක් විදිහට මේක වගකීමෙන් සකස් කරන්න ඕන. මොකද නැත්තම් ඇත්තටම මේ දෙමුහුම් මිරිස් බීජ වැඩසටහන අසාර්ථක වෙන්න පුළුවන්. මෙතනදී මේ ලබා ගන්න බීජ ටික අපි හොඳින් වේලුණු කරල් වලින් අපි වෙන් කර ගැනීම කරනවා. මෙහිදී ඉතා සියුම් කැප්මක් යොදලා, මොකද මේ වියලි කරල පොඩ්ඩක් තද කරපුවාම පොඩ්ඩක් මෙහෙම දෑත තියලා පොඩ්ඩක් හිර කරපුවාම මේ බීජ ටික ටිකක් වෙන් වෙනවා. කොට සියුම් කැප්මක් යොදලා ඉවරලා මේ ටික අපිට එළියට ගන්න පුළුවන් බීජ ටික. මෙහිදී අර සූර්යාලෝක තුල තිබීම තුල මේ බීජවල තියෙන තෙතමනේ හුඟක් අඩු වෙලා තියෙන්නේ. සාමාන්‍ය ගත්තාම මේ බීජ කරලක් කෙල්ලනවා අර බීජ ඇතුලේ තියෙන සෙලවෙන ශබ්දය ඇහෙනවා. ඒ අවස්ථාවේ තමයි අපි මේ අර කපා ගැනීම, සියුම්ම කපා ගැනීම සිද්ධ කරලා ඉවරලා අපි බීජ ටික එළියට ගන්නවා. මේ බීජ එළියට ගත්තාන් පස්සෙත් අපි මඳ ආලෝකයේ පොඩි කාලයක් තියලා ඉවරලා අවශ්‍ය, මොකද මේ හැම වෙලාවෙම අපි කරන්නේ දැඩි ආලෝකය මේකට පතිත වෙන්න දෙන්නෙම නැහැ. මොකද ඒ හිරු රශ්මියෙන්, දැඩි හිරු රශ්මියෙන් මේ බීජවල තියෙන ජීවි බව විනාශ වෙන්න ඉඩ තියෙනවා. මොකද ජීවිතයක් නිසා. පස්සේ අපි මේ ටික ක්‍රමක්‍රමයෙන් මඳ ආලෝකයේ වියලලා ඉවරලා අපි මේ තියෙන තෙතමන ප්‍රමාණය අවම කර ගැනීම සිද්ධ කරනවා. පස්සේ අපි බීජ ටික
එකතු කරලා පිරිසිදුව එකතු කරගත්තු බීජ ටික අපි හොඳින් වියලලා ඒ දේවල් කරන් පස්සේ පැකට් කරනවා. මේදී අපි මූලික අපේ ගත්තාම කිලෝ එක වගේ ඒ විදිහට පැකට් කරනවා. පැකට් කරලා මේ පැකට් එක තමයි අපේ දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය. ඊට පස්සේ අපි SCS එක කියන්නේ බීජ සහතික කිරීමේ සේවය නිලධාරීන් අපේ පරීක්ෂාවට නිතරම එනවා. ඒකට ශේෂ නිලධාරීන් විදිහට අපි නිරන්තර පරීක්ෂාවට ලක් වෙනවා. ඒත් එක්කම බීජ සහතික කිරීමේ සේවය නිරන්තරයෙන් සුපරීක්ෂාවට ලක් වෙනවා. ඒ කට්ටියට මේ අපි නිෂ්පාදනය කරන් පස්සේ මේන් අහඹ විදිහට තම ඒ නිලධාරීන් අහඹ විදිහට යම් බීජ ප්‍රමාණයක් අරගෙන ගිහින් රසායනාගාරවල ඒ පරීක්ෂණ කටයුතු කරලා කරායින් පස්සේ මේ බීජ තොගය මේ සිද්ධිය වෙනකොට ඇත්තටම මේ බීජ තොගය සීල් කරලා ඔක්කොම මොකද අපි සීල් කරලා තමයි තියෙන්නේ. එතකොට ඒ පරීක්ෂණ නියදී ප්‍රතිඵල ආවන් පස්සේ තමයි අපට විකිණීම සඳහා අවශ්‍ය කටයුතු වලට යන්න පුළුවන්. මං හිතන්නේ මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තියෙන එක්කෙනෙකුට පැහැදිලි ලෙස මේක වාණිජ්‍ය විදිහට වගාවක් විදිහට ආරම්භ කරන්න පුළුවන්. තරුණයෙකුට උනත් අලුත් ව්‍යවසායකයෙක් විදිහට උනත් ගොවිතැනට ඇවිල්ලා වර්තමානයේ තියෙන මේ උනන්දුවත් එක්ක මං හිතන්නේ දෙමුහුම් බීජ නිෂ්පාදනය සම්බන්ධයෙන් මිරිස් භෝගයේ අවධානය යොමු කරන්න පුළුවන් කියන එක පැහැදිලි. අපිට අර විජේසිරි මහත්තයා කිව්වා වගේ දැන් එතුමා විතරයි මුල් කාලේ පටන් ගත්තේ. හැබැයි දැන් ගොඩක් දෙනෙක් මේකට ඇවිල්ලා ඒ වගාවේ ගෙනියලා ඉන්නවා. ඇත්තට මොන වගේ වාසිදායක තත්ත්වයක්ද තියෙන්නේ විජේසිරි මහත්තයා මේ දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදකයෙක් විදියට? ඔව් දැන් මේ දෙමුහුම් මිරිස් බීජ MICH-HY1 කියන මේ මිරිස් බීජේ මම හිතන්නේ අක්කරයකට මම බීජ නිෂ්පාදනය කරාට මම ශේත්‍රයේ බීජ හිටවල නැහැ. නමුත් මගෙන් බීජ අරන් ගිහපු ගොවි මහත්තුරුගේ අධ්‍යක්ෂණයට මම යනවා හැම වෙලේම මේ ශේත්‍රයට ගිහින් බලනවා ඒ කට්ටියගේ. මොකද මම තාමත් අත්දැකීම් ගන්නවා ඒ කට්ටියගේ ශේත්‍රයේ හිටුවාට පස්සේ මම මගේ බීජ අරන් ගියාට පස්සේ ඒවල මේ මම බලනවා ඒකේ මොකද ඒකෙන් හොඳ තත්ත්වය ආරෙ මේ හින්දා මගේ ගොවි බිම් වලට ගිහින් බලනවා. ඉතින් ඒ කට්ටියෙන් මට දැනගන්න ලැබුණේ සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝ 20000ක් විතර 20000ක් 25000ක් විතර මේ යන්න පුළුවන්. සාමාන්‍ය අපි ඊට කලින් මිරිස් හිටවල තියෙනවා K2 MI1 MI2 ඒ වලින් සාමාන්‍යයෙන් කිලෝ 7000ක් 8000කට වඩා යන්න බෑ. නමුත් මේකේ පුළුවන් මේ කිලෝ 20000කට වගේ යන්න. ඒ කියන්නේ එකට 4 ගුණයකින් මේකේ අස්වනු වැඩි. ඒ වගේ තමයි මේකේ සාමාන්‍යයෙන් අක්කරයකට දැන් K1 K2 එතකොට MI1 මේකට සාමාන්‍යයෙන් අක්කරයකට ග්‍රෑම් 400ක් ඕන බීජ 400ක් ඕන හිටවන්න. නමුත් මේකට අවශ්‍ය නැහැ. මේක ඇවිල්ලා මේ ග්‍රෑම් 200ක් තිබ්බනම් ඇති. ඒකට 200ක 150 200ක් තිබ්බනම් ඇති. මොකද මේක සාමාන්‍යයෙන් අඩි 3ක් විතර පරතරෙන් තමයි හිටවන්නේ. අරක හිටවන්න ඕන අඩි 1කමාරක් වගේ. මේක අඩි 3න්. ඒ හින්දා බීජ ප්‍රමාණයනුත් අඩු වෙනවා. ඉතින් ඒක ලොකු ආසියක් වෙනවා. ඊට අමතරව මේ කරලේ සැර බව, පැහැය, ගුණාත්මක බව, ඒ වගේම කරලේ දිග. මේක සාමාන්‍ය කරල සෙන්ටිමීටර් 15ක් දිගයි. ඒ කියන්නේ සාමාන්‍ය අඟල් 7මාරක් විතර මේක දිගයි. ඉතින් මේ ඒ වගේ ගොඩාක් වාසි තියෙනවා. ඊට අමතරව මේකේ බීජවලට මේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. එතකොට කෘමි හානි අඩුයි. එතකොට රසායනික පොහොර ඉතාමත් අඩුවෙන් භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව මේක අවුරුද්දකට වැඩි කාලයක් සාමාන්‍යයෙන් අපි අනිත් මිරිස් හදනකොට ඒක සාමාන්‍ය මාස 4යි 5යි ඒ මුර 2යි 3යි ඉවරයි. නමුත් මේක එහෙම නැහැ. මේක වසරකට වඩා කාලයක් තියාගෙන යන්න පුළුවන්. ඒ සාතුරණියත් වසරකට වඩා කාලයක් මේ MICH-HY අලුත් මේ මිරිස් ප්‍රභේදයේ මේ ඵලදාව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි, මම හිතන්නේ මේ වගේ වාසිදායක තත්ත්වයන් ගොඩක් තියෙනවා. දැන් එතුමා කීපයක් විතරයි මතක් කරේ. මේ තත්ත්වයන් යටතේ තමයි මේ එතුමා කාලයක් තිස්සේ දැන් මේ බීජ නිෂ්පාදනයට වෙලා අද සාර්ථක වාණිජ්‍ය ව්‍යාපාරකයෙක් බවට පත් වෙලා ඉන්නවා මේ බීජ නිෂ්පාදනය අතින්ම. හැබැයි එතුමා ආරම්භයේද කිව්වාගේ උනන්දුව කැපවීම ඒ වෙනුවෙන් තියෙන්න ඕනේ. එතකොට මේ මූලික අවබෝධයත් එක්ක එහෙම කෙනෙකුට යන්න පුළුවන් කියන එක තමයි පැහැදිලි වෙන්නේ. අපි තව කතා කරමු පැය පුවත් ප්‍රකාශයෙන් පස්සේ විරාමයකට ගිහිල්ලා. දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර. රාජකනු මහත්තයා දැන් මිරිස් බීජ
නිෂ්පාදනය ගැන අපි කතා කරමින් දෙමු මිනිස් බීජ නිෂ්පාදනයේ. දැන් අවසන් අධීරේ කොහොමද දැන් මේක අපි අස්වැන්න නෙලා ගැනීම සහ ඊට පස්සේ සැකසීම මේ කියන කාරණා සම්බන්ධයෙන් තවදාන යොමු කරන්න ඕන. මොකද බීජ වලට තමයි අපි මේ නිෂ්පාදනය කරන්නේ. කොහොමද එතෙන්දී ගොවි මාත්‍යා කටයුතු කරන්නට ඕන? ඔව් ඇත්තටම අපේ බීජ නිෂ්පාදකයන් කියන්නේ බීජ නිෂ්පාදනය කරන ගොවි මහතුරු බීජ පනතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ පනතේ සම්බන්ධයි. එහෙම බීජ පනතේ සම්බන්ධ ගොවි මහතුන් තමයි මේ බීජ හැසිරීම කරන්න පුළුවන්. ඉතින් අපේ නිෂ්පාදනයේ අවශ්‍යතාවය අනුව මේ කට්ටියට අංකයක් දීලා තියෙනවා. ඒ අනුව සකස් කරගත්ත බීජ ඇසුරුම් තියෙනවා ඒ බීජ නිෂ්පාදනය ළඟ නිෂ්පාදක ළඟ. ඒ තුල ග්‍රෑම් 10 20 සහ 50 ඒ වගේ සකසු බීජ පැකට් වලින් අවසානයේ අපේ ගොවි මහත්තයා අලෙවිසල වෙත ලබා දීම කටයුතු සිද්ධ කරනවා. ඇත්තටම මෙතුමා ගත්තාම විජේසිරි ගොවි මහත්තයා ගත්තාම දේශීය අවශ්‍යතාවය අපේ ගොවි මහතුරුන්ටම ලබා දෙන්න බොහෝ වෙලාවට උත්සාහ කරනවා. මොකද මෙතුමා ලොකු ප්‍රමාණවලින් ලබා දෙන්නෙත් නැහැ. ගොවියාගේ අවශ්‍යතාවයට කුඩා ප්‍රමාණය ලබා දීම කටයුතු තමයි බොහෝ වෙලාවට සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කිරීම තුළ අපේ ගොවි ප්‍රජාවට දෙපාර්තමේන්තුවේ අනන්‍යතාවයෙන් යුත් පිරිසුදු බීජ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අතන කොහොමද මේ බීජ වලට තියෙන ඉල්ලුම ගත්තොත් එහෙම? ඔව්. බීජ වලට ඇත්තටම තියෙන ඉල්ලුම අපේ යාබද ගොවි කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශක මාර්ගයෙන් අපට නිරන්තරයෙන්ම අවශ්‍ය ඇණවුම් ඒ කට්ටිය වෙන් කරගන්නවා. ඒත් එක්කම සමහර ගොවි මහත්තුරු වගා කරලා ඒ කට්ටියගේ අත්දැකීම තුලින් මෙතුමාගේ බීජම ලබා ගන්න කැමැත්තක් දක්වනවා. මොකද ඒ තමයි අර පිරිසුදු බව. හරියාකාරව කිරීම තුළ ඒ අනන්‍ය පිරිසක් ඇත්තටම ගොවි මහත්තයා පුරා ඉන්නවා. අපි කතා කරමු දැන් මීළඟට අතරම අර උපතිස්ස මහත්තයා මේ කොහොමද අපි ස්වභාවික පලිබෝධ හදාගන්නේ කියන එක පිළිබඳ පුංචි අවබෝධයක් ලබා දෙමු උදාහරණත් එක්කම. අත් වශයෙන්ම ස්වභාවික පලිබෝධනාශක හැටියට අප සිටින පරිසරය යවටින් අපිට සකස් කරගන්න පුළුවන් ශාක සහ සත්ව ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම කොහොඹ කියන ස්වභාවික පලිබෝධනාශක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම කටුවනෝදා කියන ශාකය වැදගත් වෙනවා. ඒ වගේම සේර සුදුලූණු කුරුඳු කියන ඒවා වැදගත් වෙනවා. ඒ වගේම තවත් බොහෝ දේවල් වැදගත් වෙන මම පැහැදිලි කිරීමක් කරන්නම්. කොහොඹ නිස්සාරකය මගින් අපිට මර්ධනය කිරීම සහ පළවා හැරීම සිදු කිරීමට හැකිවන කුමිපල බේදකයන් ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. කොහොඹ නිස්සාරකය භාවිතා කරලා අපිට පළවා හැරීම සහ මර්ධනය කිරීමට හැකි කුමින් තමයි අපි වගා කරන ක්ෂේත්‍රවල බොහෝ කුමින් සිටිනවා. දියමන්ති පිට සලඹයා, ලූපර් දලඹුවා, ගෝවා ගෙඩි විදින පණුවා, බටු වගාවේ පත්‍ර කනින්නන්, පත්‍ර කීඩෑවන්, කරටි හා ගෙඩි විදින දලඹුවන්, පත්‍ර කන කුරුමිනියන්, මයිටාවන්, බෝංචි වගාවට හානි කරන පත්‍ර කීඩෑවන්, පැලමැක්කන්, පත්‍ර කනින්නන්, බෝංචි මැස්සන්, කරල් විදින දලඹුවන්, තක්කාලි වගාවේ ගෙඩි විදින දලඹුවන්, පැලමැක්කන්, මේ සියලුම සතුන් පළවා හැරීම හෝ මර්ධනය කිරීමේ හැකියාවක් කොහොඹ නිස්සාරකයට තියෙනවා. ඒ වගේම කටුවනෝදා නිස්සාරකය අපිට භාවිතා කරලා
යුසුරාබන මකුණන් පැල සහ කොළ කීඩෑවන් කොළ කන දළඹුවන් කූඹින් විශේෂයෙන්ම කූඹින් වැනි සතුන් පාලනය කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ වගේම කොහොඹ පුන්නක් ඒ කියන්නේ අපි කොහොඹ නිස්සාරකේ හදලා ඉවත් කරන ඒ ද්‍රව්‍ය පසට කලවම් කිරීම වගේ ඒ කියන්නේ අපි වගා කරන භෝගේ වටේ මේක පසුත් සමග කලවම් කිරීම වගේ පණුවන් ඉල්මැස්සන් බටු ගෙඩිහා කරටේ දෙන පණුවන් පළතුරු මැස්සාගේ කීට අවස්ථා පොළවේ ගත කරන සතුන් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපි මං පැහැදිලි කරන්නම් කොහොම නිස්සාරකයේ පිළියෙල කරගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට ඔය කොහොඹ ගහකින් එකතු කරගන්න කොහොඹ බීජ ග්‍රෑම් 100ක් අරන් ඒක ඊ타මත්ම කුඩාවට වංගෙඩියක් වගේ උපකරණයක් භාවිතා කරලා නැත්නම් බෙන්ඩරයක් හරි ඒ වගේ උපකරණයක් භාවිතා කරලා පුළුවන් නම් කොහොඹ බීජේ මඳ ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. ඒක ඊටා කුඩා කැබලි වලට අපිට කඩා ගන්න පුළුවන්. කඩාගෙන ග්‍රෑම් 100ක් සඳහා ජලයේ ලීටර් 2ක්. ජලයේ ලීටර් 2ක පෙඟෙන්න තියන්න පැය 12ක් පමණ. මේ පැය 12ක් පමණ පෙඟෙන්න තබනකොට මේක හිරුවලියට නිරාවරණය නොවි පැවතිය යුතුයි. ඊට පසුව මේක ඊ타මාත්ම පහසුයි භාවිතය. පිරිසිදු රෙදි කඩකින් මේක පෙඟෙන්න තියෙනකොට සම්පූර්ණ කට ඒ කියන්නේ අපි භාවිතයට ගන්න බෝතලයක් හෝ කෑන් එකක් හෝ ඒකේ මුඩිය හොඳින් වසා තැබිය යුතුයි. ඒ වගේම පැය 12න් පසුව මේක පිරිසිදු රෙදි කඩකින් පෙරලා අපිට රෙදි සෝදන සබන් කුඩු ග්‍රෑම් 5ක් මිශ්‍ර කරලා අපිට මේක භෝගයට යොදන්න පුළුවන්. සාමාන්‍ය ලොකු වගාවක් භාවිතා කරනවා නම් ලීටර් 16 ටැංකියකට කොහොඹ ග්‍රෑම් 800ක මිශ්‍රණයක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ ග්‍රෑම් 800ක් කුඩු කරලා ඒ අනුපාතයට සකස් කරගන්න මිශ්‍රණයක් ටැංකියකට අවශ්‍ය වෙනවා. මේක භාවිතා කිරීමේදී අනිවාර්යයෙන්ම හවස 4න් පස්සෙවත් ශේෂ්ත්‍රයට යොදන්න. නැතිනම් භෝගයට යෙදීමේදී කොහොමද උපදෙස් මහතා මොනවද කොහොමද පත්‍රවලටද විජවලටද කොහොමද යොදන්නේ? මේ විශේෂයෙන්ම පත්‍ර කඳන් හොඳින් තෙමී යන ලෙස හවස් වරුවේ යෙදීමෙන් තමයි පාලනය කර ගැනීම පහසු වෙන්නේ. මෙතනදී කුමින් පළවා හැරීමක් මෙන්ම මර්ධනය වීමක් ඇත්තරම සිදු වෙනවා. දැන් වෙළඳපොලෙත් කුමිනා ඒ කියන්නේ කොහොඹ අඩංගු නිෂ්පාදන තියෙනවා. ඒ වගේම අපිට ගෙවතු වගාවේදී විශේෂයෙන්ම මේක ඊ타මත්ම ප්‍රයෝජනවත් වෙනවා මේක සාදා ගැනීම. ඒ වගේම මම පැහැදිලි කරන්න කටු අනෝදා නිස්සාරකය. මේකත් ඊ타මත්ම පහසුවෙන් අපිට නිවසේදී හදා ගන්න පුළුවන් නිස්සාරකයක්. කටු අනෝදා අපි ආහාරයට ගන්න කටු අනෝදා ගෙඩියකින් අනෝදා බීජ ග්‍රෑම් 100ක් ගන්න ඕනේ. ග්‍රෑම් 100ක් අරන් ඒක ඊ타මත්ම අර ඉහත කී ආකාරයට ඊතා කුඩා කොටස් වලට බෙන්ඩරයක් මගින් හෝ වංගෙඩියක් මගින් කුඩු කරලා මේක ජලයේ ලීටර් 1ක දිය කරලා පැය 24ක් සීල් කරලා පැය 24ක් තබන්න ඕනේ. ඊට පසුව මේක මෙම මිශ්‍රණය පෙරලා අපිට යුසුරාබන මකුණන් පැල සහ කොළ කීඩෑවන් කොළ කන දළඹුවන් මේ වගේ කූඹින් විශේෂයෙන්ම කූඹින් වැනි සතුන් පාලනය කිරීමට ඊ타මාත්ම පහසුවෙන් කරගන්න පුළුවන්. ගොඩක් දුරට මේ පළවා හැරීමක් තමයි සිදු වෙන්නේ. මිය යාමකුත් මේ හරියට පාවිච්චි කරොත් අපිට සිදු කරගන්න පුළුවන්. මීට අමතරව අපේ විශේෂයෙන්ම මිරිස් තක්කාලි බටු කොළ කොඩවීම විශේෂ ගැටලුවක්. කොළ කොඩවීම අනිවාර්යයෙන්ම අපිට පාලනය කිරීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක්. හේතුව මේ පලිබෝධකින් 4 දෙනෙක්. ඒ කියන්නේ පැලමැක්කා, කුඩිත්තා,
සුදු මැස්සා මයිටාව මේ කියන සතුන් සියලු දෙනාම මේ රෝගේ පලිබෝධක වෙනවා. මොහුන් පළවා හැරීම සහ පාලනය කිරීම සඳහා අපිට අලුහුණු දැවාලු පෙරුම්කායන් ගෙන්දගම් කියන්නේ ස්වභාවික පලිබෝධනාශකයක් එක පමණට ගෙන මිශ්‍ර කර පොට්ටනියක් හදන්න ඕන. පොට්ටනියක් හදලා පින්න ඇති වෙලාවට උදේ ඉහපුවාම මේ පින්නත් එක්ක පැලමැක්ක ඒ සතුන් මේ රසායනික මේ ද්‍රව්‍ය ඇලීමත් සමග ආහාරයට ගැනීමෙන් මිය යාමක් සිදු වෙනවා. මේ ආකාරයට අපිට පහසුවෙන් හදාගත හැකි සපයාගත හැකි ද්‍රව්‍ය බොහොමයක් තියෙනවා. ඉතින් අපේ කුෂිකර්ම උපදේශක කාර්යාල වලට පැමිණෙනවා නම් අපිට ගොවි මහත්තුන්ට මේ පිළිබඳ ගොඩක් අපිට උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඒවා හදලා අපිට පාවිච්චි කරන විදිහ කියලා දෙන්න පුළුවන්. මේ සියලුම දේවල් අපිට සිදු කරන්න පුළුවන්. ඉතින් කාර්යාලයට පැමිණිලා වැඩිදුර අපෙන් උපදෙස් ලබා ගන්න ලෙස ඉල්ලා සිටිනවා. විජේසිරි මහත්තයා දැන් ඔබතුමා පොඩිවට පටන්ගෙන දැන් අද වෙනකොට විශාල වශයෙන් මේ දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදකයෙක් විදිහට කටයුතු කරනවා. දැන් කොහොමද ඇත්තටම මේ අර 2000 හරිතාගාරයකින් ලැබෙන පළ ප්‍රයෝජන කොහොමද වැඩි වාසි ලැබෙනවද? ඒ වර්ගාඩි 2000ක් දක්වා මේ තත්ත්වය වර්ධනය කරගත්තට පස්සේ ඔව් දැන් වර්ගාඩි 10 වතාව මම කරගෙන ගියේ දැන් මීට අවුරුදු 3කට ඉඳලා දැන් මේ වතාවේ තමයි මම මේ වර්ගාඩි 2000කේ පැල දාලා තින්නේ. මේ වෙනකොට දැන් මාස 5ක් ඉක්මවලා තියෙනවා. මාස 5 ඉක්මවලා තියෙන දැන් මේ වෙනකොට මම අසුන් නෙලමින් පවතිනවා. මේ වෙනකොට මම බීජ කිලෝ දැනට 6කට වඩා 6-7ක් වගේ අරගෙන සාම්පල් කරලා තියෙනවා. දැන් තව ඉදිරියට කැඩෙනවා. එතකොට දැන් ඒකේ තමයි මේ දවස්වල අපි යන්නේ. ඒ කියන්නේ වැඩ කරගෙන යන්නේ ඒකේ. තම ඇත්තරම මේ අපේ හිතමුකෝ මේ අලුතෙන්ම මේ ගොවි මහත්තයෙක් මේකට යොමු වෙනවා නම් තරුණයෙක් හරි යොමු වෙනවා නම් ඔහුට වාණිජ වගාවක් විදියට සාර්ථක වෙන්න පුළුවන්ද මේ දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදනයට යොමු වුණොත්? ඇත්තම පුළුවන්. මම මේ හැමෝම ගොඩක් කට්ටිය එනවා බලන්න. නමුත් අපි ඇතුළට ගන්නේ නැහැ කවුරුත්. එළි ඉඳලා අපි මම ඒක සත්භාවයෙන් මේක කට්ටියට උගන්වන්නේ. ඒ කට්ටියට කියලා දෙනවා මේක පටන් ගන්න. මේක අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේකේ ලොකු ආදායමක් යන්න පුළුවන්. ඒ කියන්නේ රැකියා නැති කට්ටියට එතකොට මම කලින් කිව්වා වගේ අර විදේශ රටවල් ඉඳලා ඇවිල්ලා කර කියා ගන්න දෙයක් නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියට මුලින්ම මුදලක් ආයෝජන කරන්න වෙනවා කොහොමද? එක්ක බැංකු ණයක් හරි අරගෙන මේකට බහින්න වැඩේ කරන්න මේක අනිවාර්යයෙන්ම ගොඩ එන්න පුළුවන්. ලොකු ආදායමකට යන්න පුළුවන් මේ වගාවක් මේක. දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් ඔය ගැටලු ඇවිල්ලා නැද්ද ඔබතුමාට? කෘමිහානි, එතකොට වෙනත් පලිබෝධ, එතකොට එහෙම නැතිනම් වෙනත් ආකාරයක යම් ආසාත්මිකතා ඇවිල්ලා නැද්ද මේ වගාව පවත්වාගෙන යාමේ? නෑ එහෙම නැත්තේත් නෑ එනවා. ඉතින් බොහොම දැන් සාමාන්‍යයෙන් කලින් වගාවල් වලට මේ සාමාන්‍ය හරිතාගාරයක් තුළ කරන වගාවේදී බොහොම කෘමිනාශක කෘමිහානි අඩුයි. ඒ කියන්නේ රසායනික පොහොර වලින් අඩුයි. එතකොට මම සාමාන්‍යයෙන් කොම්පෝස්ට් එකෙන් තමයි සම්පූර්ණ මම ඒ වැඩ අවසන් කරන්නේ කොම්පෝස්ට් එකෙන්. රසායනික පොහොර කියන එක මම යොදන්නේ නෑ. ඊටමත් අල්පයි. මම මේ වෙනකොට දැන් මාස 5 ගෙවෙන්නේ. මම මේ වෙනකොට මම හිතන්නේ රසායනික පොහොර කියලා කිලෝ 3කට වඩා දාලා නෑ. ඒක පැහැදිලිවම කියන්න ඕන. ඔක්කොම යන්නේ කොම්පෝස්ට් එකෙන් සම්පූර්ණ කාණු කපලා කුකුල් පොහොර දාලා ඒව සම්පූර්ණ මේවා කරලා ඊට පස්සේ මතු පිට පස්සේ අරගෙන කර 10 පුච්චලා අරගෙන ඊට පස්සේ කොම්පෝස්ට් දාලා වැලි දාලා කලවම් කරලා කොම්පෝස්ට් එකේ දාපුවාම සම්පූර්ණ මාස 9ක් හෝ 8ක් යනකම් සම්පූර්ණ ඉවරනකම් වගා ඉවරනකම් මම කොම්පෝස්ට් එකේ තමයි දුවන්නේ. ඉතින් ඒ හින්දා ඒ කට්ටියට කියන්නේ දැන් අද රසායනික පොහොර නැහැ. එතකොට කෘමිනාශක නැහැ. ඉතින් ඒ කට්ටියට හොඳම දේ තමයි දැන් මේ හරිතාගාරයක් තුල කරන වගාවෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන්. අද වගාවට ලොකු සමහරු අක්කර ගණන් වගා කරනවා. ඒ කට්ටියට අද ලොකු ප්‍රශ්නයක් කරලා තියෙනවා මේ රසායනික පොහොර සහ කෘමිනාශක. ඉතින් මේකට ගියපුවාම මේක ජය ගන්න පුළුවන් වගාවක්. මොකද හරිතාගාරයක් ඇතුලේ ගන්න බීජ ප්‍රමාණය ඇත්තෙම වර්ගාඩි 2000ක් කියන්නේ කිලෝ 20කට යන්න පුළුවන්. සමහරට 20කටත් එහා යන්න පුළුවන්. අපි හරියට සාත්තු කරගෙන කැපවීමෙන් උනන්දුවෙන් කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම මේ ඉලක්කයට යන්න පුළුවන්. ඉලක්කයට ගියා කියන්නේ ලක්ෂ 24ක් 20කට එහා යන්න පුළුවන් අපට අනිවාර්යයෙන්ම වගාවට. ඉතින් අපිට වියදම යන්නේ නැහැ. වියදම යන්නේ සාමාන්‍යයෙන් බොහොම අඩු වියදමක්. ඉතින් දැන් අර ඔබතුමා කිව්වා මේ පොහොර ටිකත් ඔබතුමාම නිෂ්පාදනය කරගන්න කියලා. ඒකට ක්‍රමවේදයකුත් හදාගෙන ඉන්නවද? දැන් කාබනික විදියට වගා කරනවා කොහොම ඒකත්
ලොකු ආකාරයක මේ පණිවිඩයක් සපයන දැන් ඔබතුමා මේ රජයේ මේ පියවර ගන්න ඉස්සෙල්ලා ඉඳන් මේ කාබනික තත්ත්වෙන් තමයි මේක කරගෙන ගියේ. ඒතකොට ඒ අවශ්‍යතාවය සපුරා ගන්නත් ඔබතුමාම ඒක නිෂ්පාදනය කරගන්නවා. ඔව් ඇත්තම මම ඒක මතක් කරන්න ඕන. මේ මම හිතන්නේ මේ රජයෙන් ගත්ත ලොකු දෙයක් තමයි මේ කාබනික පොහොර සංකල්පයට ගියපු එක. මොකද අද රට ගත්තාම රටෙන් භාගයක් මත වකුගඩුකාරයෝ පිළිකාකාරයෝ අද ගොඩක් වැඩි. ඉතින් ඒකින්ද මේ කාබනික පොහොර වලට ගියපු එක මම හරි කැමති. විශේෂයෙන්ම එක පාරටම අර ගියපු එක පොඩ්ඩක් ඉතින් ගොවියට දරා ගන්න බැරිකමක් තියෙන එක පාරටම මේකට ගියපු එක. නමුත් මෙහෙම හරි කමන්නේ ගොවියා පුරුදු වෙයි. ඉතින් මේක කාබනික පොහොර මම මුලින් ඉඳලම මම පළවෙනි වතාවෙ ඉඳලම මම තමයි හදාගන්නේ සම්පූර්ණ අපේ වත්ත පිටිපස්සේ තියෙන වැව ජපන් ජපර ගෙනල්ලා ගෝයන් කැපුවට පස්සේ ඒ පිදුරු ටික මම ඉතුරු කරගන්නවා වටේ තියෙන ගිනි සීරියා නැත්නම් වැටීරිය කියලා කියනවා ඒවා ඔක්කොම එකතු කරගෙන මම ගොම ගෙනල්ලා දාලා මම සම්පූර්ණ මේ කොම්පෝස්ට් එක මම තමයි හදාගන්නේ දැන්ටත් මම ඉදිරි හරිතාගාර වලට අවශ්‍ය ප්‍රමාණය දැන් හදලා තියෙනවා දැන්ට මට කොම්පෝස්ට් මේවා 3ක් හදාගෙන තියෙනවා ඉතින් ඒක මට හොඳටම ප්‍රමාණවත් වෙනවා එතකොට දැන් අර කොළකොඩවීමේ රෝගය වගේ එකක් තියෙනවා මිරිස් සම්බන්ධයෙන් කතා කරනකොට මේක බොහොම දෙනෙක් මේ අවධානය යොමු කරන කාරණයක් මේ ගැටලුවට ඔබතුමාට මුහුණ පාන්න වෙලා නැද්ද? ඔව් ඇත්තෙන්ම මුහුණ පාන්න වුණා ඒක ගොඩාක්ම උග්‍ර වුණේ නැහැ. නමුත් මිරිස් වගාවේදී එන පළවෙනි ලොකුම රෝගේ තමයි කොළකොඩවීම. කොළකොඩවීම කියන්නේ අනිවාර්යයෙන්ම එනවා. මොකද මයිටාවා, පැලමැක්කා, කූඩිත්තා සුදු මැස්සා කියන ඒ වාහකින් උන් තමයි ඇවිල්ලා මේ කොළකොඩවීමට සංකීර්ණ ඇති කරන්නේ. ඉතින් ඒවට අපි හරිතාගාරයක් වුණත් ඒ හරිතාගාරය ඇතුළට බොහොම එනවා අඩුයි ඒ සතා. නමුත් අපේ වැඩ කරන කාන්තාවන්ගේ ඇඳුම් වලින් හරි කොහොම හරි ඒක ඇතුළට આવොත් ඒක ග්‍රහණය වැඩි වෙනවා. මොකද ඒකේ තියෙන රස්නේ වැඩි වුණාම ඌ බලන්නේ ඒ රස්නේ වැඩි වෙනකොට ඒක ග්‍රහණය වැඩි වෙනවා. ඉතින් ඒ දකිනකොට අපි කොහොමටත් ඒ නිතරම මම නිතරම පරීක්ෂා කරනවා ගහින් ගහට කියලා යන්තම් හරි එහෙම රෝගයක් ආපු හැටි මම ඉක්මනින්ම අඩුම තෙල් වර්ගයක් ගහලා මම ඉතා ඉක්මනින් ඒක මේවා කරගෙන සමතේකට මේවා කරගන්න විකල්ප මාර්ග කරලා මම මේ රෝගෙන් මේවා කරගන්නවා. දැන් ඒතර මේ දෙමුහුම් බීජ ඒ ප්‍රවේදය ඔබතුමාලා මේ වගා කරන ප්‍රභේදයකට ඔරොත්තු දීමක් එහෙම මේකක් පෙන්නුම් කරනවද? ඒ කියන්නේ යම් කිසි ආකාරයක ඔරොත්තු දීමක් තියනවද? ඇත්තම ඔරොත්තු දෙනවා. මොකද දැන් මේ MICH1 කියන එක මේ දෙමු මිරිස් ප්‍රභේදය අපි ශේත්‍රයේ හිටෙව්වත් ඇත්තම මේ දැන් අද ගොවි පුරුදු වෙලා ඉන්නවා. දැන් අනිත් ඒවල සාමාන්‍ය මාසයක් එකමාරක් යනකොට කොඩ වෙලා වෛරස් ඇවිල්ලා දිලීර ඇවිල්ලා සම්පූර්ණ විනාශ වෙලා යන වගාව. අද ගොවින් එපා වෙලා තිබුණේ. ගොවින්ට මේ මිරිස් වගාව සම්පූර්ණ අතහැරලා තිබුණේ. මමත් ඒ වගේ කාලේ මේ අපි මම ආමිට යන්න ඉස්සෙල්ලත් මම ගොවිතැන් කරුවා මට එපා වුණා. අදටත් මේ මෑතක් වෙනතාලම මේ ගොවියෝ මේ මිරිස් වගාව අත්හැරියා. නමුත් දැන් පුරුදු වෙලා ඉන්නවා මේ මිරිස් වර්ගයට ඉතාමත්ම මේ මිනිස්සු කැපෙලා තියෙනවා. මොකද හේතු වෙලා රෝග එන්නේ නැහැ. බොහොම අඩුයි. ඉතාමත් අර සමහරට හුළඟ මාර්ගයෙන් එනවා. ඉතින් ඒ වලට මේ අඩු තෙලක් සාමාන්‍ය තෙලක් ගහපුවම මේක ඉක්මනින්ම වෙනවා. ඉතින් මිනිස්සු දැන් පුරුදු වෙලා ඉන්නේ මේ ගොවිතැන්ට. දැන් හැබැයි දැන් ඔය සියලු දේවල් දැන් පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. කාබනික වගාවක් විදිහට තමයි දැන් රජය තීරණය කළ තියෙන සියලු කෘෂි රසායන ගෙනීම තහනම් කළ තියෙනවා. දැන් මේකත් එක පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද ඔබතුමාට? දැන් මට නම් ගැටලුවක් වෙන්නෙම නැහැ. මොකද මට මේ අනිවාර්යෙන් මං හරිතාගාරය තුල යනකොට මං කොහොමත් පොහොර මට අවශ්‍යතාවයක් වෙන්නෙම නැහැ. මං කොම්පෝස්ට් එක හදාගන්න කොම්පෝස්ට් වලින් යනවා. නමුත් රෝගයක් ආවොත් ඒ රෝගයට අවශ්‍ය කෘමිනාශක දැන්ට බොහොම ස්වල්පයක් තමයි වෙළඳපොලේ තියෙන්නේ. නමුත් ඒ ටික නැතුණත් මට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මම මේ අර මෙතන ඒ කුෂ්කර්ම ප්‍රදේශ මහතුමා කිව්වා වගේ මම මේ ඔය නිස්කාරණ එකන් කොහොම නිස්කාරණය කරනවා. ඊට පස්සේ දුම්කල නැටි වලින් හදනවා සුදු ලුණු පොතු. එතකොට මේ සතු ලුණු ඒ වගේ අරගෙන ඒ වගේ නිස්කාරණ හදාන්නේ මම ඒකත් දැන් පාවිච්චි කරන යනවා. මම ඒකට දැන් ටිකෙන් ටික හුරු කරගන්නවා. ඉතින් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉදිරියේදී වුණත් මේ හරිතාගාරයක් තුල ගොවිතැන් කරන කෙනාට මේක ලොකු බලපෑමක් එන්නේ නැහැ. නමුත් ශේත්‍රයේ අක්කර ගණන් හිටවන ගොවියට පොඩ්ඩක් ගැටලුවක් එයි. නමුත් කරන්න දෙයක් නැහැ. කවදා හරි ඉස්සරහට මේ කාබනික පොහොර සංකල්පයට ගියාට පස්සේ නිස්කාරණ හදාගෙන ඒක කරගෙන යන්න වෙනවා. ඒ වගේම දැන් දෙමුහුම් බීජ නිෂ්පාදකයෙක් විදිහට දැන් මේක වගා කරන ගොවි මහත්වරුන්ටත් මේ ප්‍රභේද යම් කිසි ආකාරයක වාසිදායක තත්ත්වයක් තියෙන අනිත් ප්‍රභේදයන්ට වඩා මිරිස් වගා කරන සාමාන්‍ය ගොවි මහත්වෙකුට. ඔව් ඇත්තෙම දැන් ශේත්‍රයේ හිටවන දැන් මේ වගා කරන ගොවි මහත්වරු මගෙන් බීජ අරන් යන හැම කෙනෙකුගේ මම පොතක මම සටහනක් දා ගන්නවා. මේ අරන් ගිය ග්‍රෑම් 10 අරන් ගියත් මම ඒ කට්ටියගේ නමයි ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බරේ ලියාගෙන තමයි මම ග්‍රෑම් ටික දෙන්නේ. ඒ ගිහිල්ලා එයා හිටෙව්වට පස්සේ මම
මම නිතර විමසීමක් කරනවා. මම උදුරකථනයෙන් කතා කරලා අහනවා කොහොමද බීජ පැලුණාද මොකද කරේ. ඉතින් ඒ හැම දෙයක් මම අධ්‍යයනය කරනවා. ඉතින් ඒ කට්ටියකිනුත් අහන්න දකින්න ලැබෙන්නේ මේක බොහොම හොඳ බීජයක්. මේක ඉතාමත්ම සාර්ථකයි. පැලවීමත් ඒ වගේ හිටෙව්වත් හොඳට කිසිම ලෙඩක් නැහැ. මේක මගෙන් වෙලාවකට අහනවා මහත්තයා ලෙඩ නැහැ මේකට බෙහෙතක් ගහන්න වේද? මං කියනවා නෑ ගහන්න එපා. මේකට අවශ්‍ය නැහැ. බොහොම අඩුවෙන් යොදන්න මේ ලෙඩක් ආවොත් විතරක් බලන්න කියලා. ඉතින් ඒ වගේ ඉතාම සාර්ථක බීජයක්. අස්වැන්න ගත්තාම කොහොමද? අස්වැන්නත් ඒ වගේ මට එක ගොවි මහත්තයෙක් කතා කරලා කිව්වා මේ සියමලන් ගොම්බෙත් එයා කතා කරලා කිව්වා මහත්තයා බොහොම සතුටුයි මට. මම මේ සැරේ මේ පෝවිල ටට්ටරයක් ගත්තා කිව්වා. මං කිව්වා බොහොම සතුටුයි. මට ඊට වඩා සතුටුයි මොකද මගේ බීජ අරන් ගිහලා ඔබතුමා ඒ වගේ ඉන්නවා කියන්නේ මට ඊට වඩා සතුටුයි. ඒ වගේ හැම තැනින්ම මට ප්‍රතිචාර එන්නේ. ඉස්සල්ලා සමහරට ග්‍රෑම් 20යි 30යි සමහරු බයට අරන් යන්නේ 20යි 30යි. ඊට පස්සේ අරන් ගියාට පස්සේ දෙවෙනි සැරේ කියනවා අර වගාව ගිහිල්ලා හිටවල මාසේ දෙක යනකොට නැවත මට කෝල් කරලා කියනවා මහත්තයා මට මේ සැරේ 100ක් තියන්න මට 200ක් තියන්න. ඒ වගේ ඉල්ලුම එනවා. අපි ඒකත් කියමු දැන් ග්‍රෑම් 10ක් හරි ග්‍රෑම් 20ක් හරි ගත්ත ගොවි මහත්තයෙකුට කොයිතරම් ආදායමකට යන්න පුළුවන්ද සාර්ථකුණුත් වගාව බීජ නිෂ්පාදනයෙන් අතින් නෙවෙයි වගාවක් විදිහට මිරිස් නිෂ්පාදන වගාවක් විදිහට. ඔව් මට මතකයි මෙතන මේ පළුගස්ස කැකිරා පැත්තේ ගොවි මහත්තයෙක් මගෙන් අරන් ගියා ග්‍රෑම් 20ක් අරන් ගියේ. එතුම මට මේ කතා කරලා කිව්වා අවසානට කොහොම හරි ලක්ෂ 7මාරක් නැත්නම් 8ක් වගේ මුදලකට එයා ගියා කියලා. ඉතින් මම නැවතත් එයාගෙන් හොඳට හොයලා බැලුවා මොකද මම ඒක දැනගන්න ඕනේද. එයා අනිවාර්යයෙන්ම කිව්වා මම ලක්ෂ 7කට වඩා ගත්තා කියලා. ඉතින් බොහොම සතුටින් තමයි එතුමා කතා කරේ. දැන් බීජ නිෂ්පාදන අතින් ගත්තොත් එම අඩුම කොයි වගේ ප්‍රමාණයකින් පටන් ගන්න පුළුවන්ද? දැන් අලුතෙන්ම වගාවට යන කෙනෙක් අපි හිතවුවොත් විජේසිරි මහත්තයා මේ දෙමුම් මිරිස් බීජ නිෂ්පාදකයෙක් විදිහට ඔහුට කොයි වගේ ප්‍රමාණයකින් පටන් ගන්න පුළුවන්ද? ඔව් ඒකත් මතක් කරන්න ඕන සාමාන්‍යයෙන් අපි ඉස්සලා මුලින්ම ලොකුවකට යනවට වඩා සාමාන්‍ය වර්ගාඩි 1000ක ප්‍රමාණයකට ගියොත් එයාට අත්දැකීමක් ගන්න පුළුවන්. මොකද වර්ගාඩි 1000කට ගිහිල්ලා එයා බලන්න ඕන රයිට් මේ මම 1000ක කරලා බලනවා. ඊට පස්සේ එයා යනකොට එයාට තේරෙනවා මේකේ අත්දැකීම් තව එයාට ලැබෙනවා. ලැබුණාට පස්සේ එයා අනිවාර්යයෙන්ම ඊළඟ සැරේ ඊට වඩා ලොකු හරිතාගාර ගහලා එයා ව්‍යවසායකෙක් වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. කියන වර්තමානයේ තියෙන මුදලත් එක්ක වර්ගාඩි 1000කට කියලා සාර්ථකුණුත් ඔහුට ලක්ෂ 7ක් 8ක ලාභයක් ලබා ගන්න පුළුවන් කියලාද ඔබතුමා කියන්නේ? අනිවාර්යයෙන්ම පුළුවන්. 7ක් කරන් නෙවෙයි අනිවාර්යයෙන්ම වර්ගාඩි 1000ක හරිතාගාරයක් ගහලා හරියට මිරිස් බීජ කැපීමෙන් කරොත් අනිවාර්යයෙන්ම එයා ලක්ෂ 15කට යනවා. ඒක අත්දැකීමෙන් කියන්නේ. අත්දැකීමෙන් කියන්නේ. මොකද්ද ඔබතුමා මේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය මේ නිෂ්පාදකයෙක් විදියට? ඔව් ඇත්තෙන්ම මම බීජ නිෂ්පාදකයෙක් හැටියට මම පොඩි කාලයක් ඇතුළත දැන් අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත මම මේ බීජ නිෂ්පාදනයේ වර්ගාඩි 1000කින් පටන් ගත්තා. මේ වෙනකොට මම හරිතාකාර දැන්ට 3යි දැන් 4 වෙනි එකත් හදාගෙන යනවා. ඉතින් ඒ තරම් ආවේ ඇත්තෙම මේ බීජවල තියෙන වටිනාකම. ඒ කියන්නේ ඒ තරම් ආදායමක් ගන්න පුළුවන්. ඉතින් මම රැකියා නොකරන කට්ටියට එහෙම නැත්නම් විදේශයන් ඇවිල්ලා අද නිකරුණේ ඉන්න කට්ටියට එතකොට සමහරු ඉගෙනගෙන ඉන්නවා කැම්පස් යන්න තේරෙලා නැහැ. ඒ කට්ටියට මම හැම කෙනෙකුටම කියන්නේ මේ හරිතාගාරයක් ගහන්න. අද කාබනික පොහොරට යන හින්දා රසායනික පොහොර නැති හින්දා බය වෙන්න එපා. මේ හරිතාගාරයක් හදාගෙන ඉවරලා ඒ කට්ටියට බීජ නිෂ්පාදනය කරන්න අද පිටරටින් බීජ ගේන්න නැති හින්දා මේ ලංකාවේ ඕන තරම් බීජ දෙන්න ගොවියෝ ඉන්නවා දෙන්න පුළුවන්. ඒ හින්දා බය නැතුව මේ හරිතාගාරයක් ගහලා බීජ නිෂ්පාදනය කරන්න කියලා මම හැමෝටම කියනවා. මම හිතන්නේ ගොවි මහත්තයා ඒ අත්දැකීමෙන් සහ එතුමා ලැබපු ඒ සාර්ථකත්වයේ තමයි එතුමා කතා කළේ. ඉතින් ඒවත් එක්ක යම් කෙනෙකුට හැකියාවක් තියෙනවා මේ දවස්වල ඉතින් සමහර ගැටලු සාගත තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා සාමාන්‍ය රැකියා ස්වභාවයන් වල. ඒ වගේම දැන් ගොඩක් දෙනෙක් ගොවි මහතුරු විදිහටත් එළවලු සහ වීගෝ විතරණ තමයි බහුල යොමු වෙන්නේ. නමුත් මිරිස් බීජ නිෂ්පාදනයේ සඳහා යොමු වෙනවා නම් අර විජේසිරි මහත්තයා කිව්වා වගේ කෙටි කාලයක් තුල කැපවීමෙන් කරොත් ඒක හරි අවබෝධයෙන් කළොත් සාර්ථක තත්වයට යන්න පුළුවන් වාණිජ්‍ය වගාවක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන් කියන එක තමයි එතුමා මතක් කරේ. ඒක ඉතාම වටිනවා. ඉතින් අපි අද දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදනයේ සහ ස්වභාවික පරිබෝධ පිළිබඳව කතා කරේ. ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට පැමිණියාට. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පෙළොගම කෘෂිකර්ම උපදේශක CSB රාජකරුණ මහත්මයාටත් ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආණ්ඩයාගල කෘෂිකර්ම උපදේශක EGM උපතිස්ස ඒකනායක මහත්මයාටත් ඔබතුමාට ගොවි මහත්තයෙක් විදිහට අපි සුබ පතනවා තව තවත් මේ කාර්ය සාර්ථක කරගන්න. ඒ වගේම මේ බීජ නිෂ්පාදනය අතින් ලංකාවේ දේශීය බීජ නිෂ්පාදනය කරලා ගොවි මහතුරුන්ට ලබා දෙන්න ඒ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා විජේසිරි ප්‍රනාන්දු මහත්මයාටත් බොහොම ස්තුතියි අද මේ කතා බහට සම්බන්ධ වුණාට. අදත් වැඩසටහන සම්බන්ධීකරණය කරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකාරක තරංග ධර්මසේන. පළවෙනි මැදිරියේ හිටියේ සඳුන්. ස්තුතියි හැමදෙනාටම අපි සමුගෙන යනවා. ඔබට සුබ දවසක්.